සාදු සාදු. සදහැති පින්නතුනි, පිනැති ඔබ හැමදෙනාම දෙවියන් විදිහට මිනිසුන් විදිහට දෙව් මිනිස් ස්වභාවයන්ට බුද්ධ ශාසනයක ඵල නෙලන්නට හැකි ආකාරයට සබාදාම සකස් වෙලා තියෙන්නේ. ඒ නිසාම කල්ප ගණනකට පස්සේ බුද්ධ ශාසනයක් පිහිටද්දී ඒ බුද්ධ ශාසනයෙන් ඵල නෙලා ගන්නට හැකියාව ලැබෙන්නේ පිනැති දෙවියන්ට මිනිසුන්ට. ඒ නිසා එහෙම කල්ප ගානකින් පහළ වන ලෞතර බුදුරජාණන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා සත්තා දේව මනුස්සානං කියලා. එහෙම ආමන්ත්‍රණය කරන්නට හේතුවක් තියෙනවා. උන්වහන්සේලාගේ ගැලවීමේ ඍජු ඉලක්කය වන්නේ මිනිසුන් සහ දෙවියන්. දෙවියන්ට මිනිසුන්ට ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ සම්බුදු දහමින් සැනසීලා නිවෙන්නට සැනසෙන්නට අවශ්‍ය කරන ශක්තිය ඒ බුද්ධ ශාසනය තුල සැකසීලා තියෙනවා. සත්වත්වයේ තුල පවතින විවිධාකාර සත්ව ස්වභාවයන් පිළිබඳව අප දැනුවත් වෙලා තිබ්බත් බුද්ධ ශාසනයකින් ඵල නෙලා ගන්නට හැකියාව ලැබෙන්නේ දෙව් මිනිසුන්ට පමණයි. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේලාගේ ලෞතුරු ධර්මය ඒ පින්වන්ත දෙවියන් ඒ පින්වන්ත මිනිසුන් වෙනුවෙන්මයි කියන කාරණාව මා සිහිපත් කළේ. ඒක නිසා මේ මොහොතේ මේ බුද්ධ වචනය ශ්‍රවණය කරන්නට භාග්‍යවන්ත වෙච්ච පිනැති මිනිසුන් පිනැති දෙවියන් මොන හේතුවකට හරි භාග්‍යවන්ත වෙලා වාසනාවන්ත වෙලා අවශ්‍ය කරන ශක්ති ප්‍රභවය සහිතව මේ මොහොත තුල සැකසෙන්න බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමේ සම්බුද්ධ රාජ්‍ය පහළවීමේ අර්ථයේ ඵලදායීතාවය උදා කරගන්න. ඒ නිසාම මේ දේශනය සිද්ධ කරන මාද මේ දේශනය ශ්‍රවණය කරන ලෝකයේ පුරා විසිරී සිටින පිනැති ඔබ හැමදෙනාමත් දෙවියන් හෝ වේවා මිනිසුන් හෝ වේවා ඒ හැමදෙනාටම මේ දේශනෙන් නිවෙන්නට සැනසෙන්නට අවශ්‍ය කරන ශක්ති ප්‍රභවයන් උකහා ගැනීමේ ස්වභාවය සහිතයි. ඒ නිසා හැමදෙනාම ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක්. ඒ ධර්මය සන්දිට්ඨිකයි. ඒ ධර්මය අකාලිකයි. අකාලික වූ සාන්දෘෂ්ටික වූ
මේ ධර්මය ශ්‍රවණය කරන්නේ භාවනා කිරීම සඳහාමයි. බුද්ධ ශාසනය තුල සෑම බණක්ම භාවනාව සඳහාමයි. බණ භාවනා කළ යුතුමයි. භාවනා නොකරනවා නම් ඒ බණෙන් ඇති වැඩක් නැහැ. තවත් විදිහකින් එය පැහැදිලි කළොත් අද කාලේ වෙන විට ඕන තරම් බණ ඇහෙන්නට තියෙනවා. ඕන තරම් බණ අහපු අයත් ඉන්නවා. බණ ඇහෙන බණ අහන හැම තැනකම ඒ බණ භාවනා නොවීම නිසා අදාළ දෙයින් ප්‍රතිඵල ලැබීම බොහෝ කොට අඩු වෙලා දුර්වල වෙලා තියෙනවා. ඒ නිසා නිරන්තරයෙන් මා සිහිපත් කරන්නට උත්සාහ කරනවා. ඔබට ඇහිච්ච දේ බොහොම සීමිත වුණාට කමක් නැහැ. ඔබට ඇහිච්ච දේ බොහෝ අල්ප වුණාට කමක් නැහැ. අල්ප වූ සීමිත වූ ඔබට ඇසුණු ධර්මය සත්පුරුෂ දහමක්, ආර්ය දහමක්, ඒ ලෞතුරු දහම භාවනා කරන්න. භාවනා කියන වචනය විවිධ අරුත් ඇතිව විවිධ විදිහට ලෞකික ලෝකෝත්තර වශයෙන් යොදා ගන්නට තේරුම් ගන්නට පුළුවන්. මෙතනදී මා බණ භාවනා කරන්නට කියලා අදහස් කළේ බොහොම සරල කාරණාවක්. ඒ ගොඩාක් ගැඹුරු එකක් නෙවෙයි. ඒ තමයි ඔබ බණ අහනවා කියලා කියන්නේ, ඔබ ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඒ දේශනය තුල ඇහෙන්නේ යම් ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව නිවන උදෙසා වූ නිවීම උදෙසා නිවෙන්නට මඟ පෙන්වන එකක්. නිවෙන්නට මඟ පෙන්වන මගක් කියන නිවීම උදෙසා වූ නිවන උදෙසා වූ ඒ කියා දෙන මග කියා දෙන මාර්ගය ඔබ ඊට අනුව එය ප්‍රගුණ කළ යුතුයි. එය පුහුණු කළ යුතුයි. එය වැඩිය යුතුයි. නැවත නැවත පුනපුනා වැඩිය යුතුයි. ඒට බුද්ධ ශාසනය තුල කියනවා භාවිතා බහුලී කතා කියලා. වැඩිය යුතුයි, පුනපුනා වැඩිය යුතුයි, නැවත නැවතත්. සමහර ඇත්තන් අපි අත්දැකීමෙන් දන්නවා අප මේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන මොහොතේදී ඒ පින්නතුන්ට తాවකාලික වූ සංසිඳීමක් ඇති වෙනවා. ඒ දේශනය තුල යම් වූ සංසිඳීමක්, අවබෝධයක් ඇති වෙනවා. එය තහවුරු කර ගැනීම වෙනුවෙන් ඒ ස්වභාවය තුල අවබෝධයට පත්වීම වෙනුවෙන් ඒ තුල දිගින් දිගට රැඳී සිටමින් නිරත වෙමින් නියැලෙමින් ක්‍රියා කරන්නට බොහෝ දෙනෙක් දක්ෂ නැහැ. ඒ නිසාම එයම හේතුවක් කරගෙන බොහොම කෙටි කලකින් අර ලැබූ සංසිඳීම, සංයමය, සංහිඳියාව දිය වෙලා යනවා. දියාරු වෙලා යනවා. වියකිලා යනවා. ඒ දියාරු වීම, වියකීම නතර කරන්නට තියෙන එකම ක්‍රමය තමයි භාවිතා බහුලී කතා. වැඩිය යුතුයි, පුනපුනා වැඩිය යුතුයි, නැවත නැවතත් වැඩිය යුතුයි. ඒ තුලම ජීවත් විය යුතුයි. බුද්ධ ශාසනයක භාවනාව එක මොහොතක කරන එකක් නෙවෙයි. එක වේලාවක කරන එකක් නෙවෙයි.
කාල සටහනකට කරන එකක් නෙවෙයි. ඒ භාවනාව ඔබේ ජීවිතයේ යුතුයි. ඒ භාවනාව ඔබේ ජීවිතයේ විය යුතුයි. අහපු බණට අනුව ජීවිතයේ භාවනාව කරගත්තාම ඔබ ජීවත් වෙන්නේ බුද්ධ ශාසනය තුල. ඔබ ජීවත් වෙන්නේ බුද්ධානුමතයක් තුල. කොටින්ම කියනවා නම් පින්නතුනේ ඔබ ජීවත් වෙන්නේ නිවන් මඟ තුල. මොනතරම් හයියක්ද? මොනතරම් භාග්‍යයක්ද? මොනතරම් වාසනාවක්ද නිවන් මඟ තුල ජීවත් වෙනවා කියලා දැනෙනකොට? මහා අවිනිශ්චිත ජීවිතයක් උරුම කරගත්ත සත්වයා ඒ අවිනිශ්චිත බව තුල ඉඳගෙන නිවෙන මාවතක් තුල ජීවත් වෙනවා නම් ඒ නිසා මේ උදෙසා ඇති කරගන්න බලවත් ශ්‍රද්ධාවෙන් වීරයෙන් ඔබ මේ තුලට අවතීර්ණ වෙද්දී බලපවත්ව ගන්නට අවශ්‍ය කරන මහා වීරයක් තියෙනවා. ලෝකෝත්තර මට්ටමට ඒ වීරය බොහෝ කොට අවශ්‍යයි. උදාහරණයකින් සිහිපත් කරනවා නම් ගිනි ලබා ගන්න කැමති කෙනෙක් ඒ ගින්න කැමැත්තෙන් වියලි කෝටු දෙකක් අරගෙන දිගින් දිගට අතුල්ලනවා. ටිකෙන් ටික අතුල්ලගෙන යද්දී දහඩිය වැක්කිරෙනවා. අත් දෙක රිදෙනවා. වෙහෙස කරයි. කම්මැලි. එපා වෙනවා. මීට වඩා පහසුයි කියලා හිතෙනවා ගිනි නැතුව ඉන්න එක. ගින්දර ලබා ගැනීම කොතරම් අත්‍යවශ්‍ය වුණත් තව තවත් වෙහෙසෙන්නට හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒකේනා උත්සාහය අතහැරලා වීරිය අතහැරලා දානවා. සමහර වෙලාවට දැන් ගිනි දැල් වෙන්න ඔන්න මෙන්න තැනට වෙනකන් මේකේනා මේක කරගෙන ආවා. නමුත් අලසකම දුර්වල ශ්‍රද්ධාව දුර්වල වීරිය නිසා එයා Tamanගේ උත්සාහය අතහැරලා දානවා. තල කාලයක් ඉන්නවා. ආයෙත් දැඩිව කොහේ හරි තැනකින් යම් උත්තේජනයක් ලැබුණාම දැඩිව දැනෙනවා මේ ගින්නේ අවශ්‍යතාවය. ගින්න ලබාගෙන ඒ ගින්න තුලින් විවිධ දේ කරගෙන ජීවත් වීමේ අවශ්‍යතාවය. නැවතත් පටන් ගන්නවා. අඩුම තරමේ දැන් එයාට කලින් නතර කරපු තැනින් පටන් ගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. අනේ අවාසනාවකට අලුතෙන්ම පටන් ගන්න වෙනවා. කලින් නතර කරපු තැනට වෙනකනුත් එන්න වෙනවා. එතනින් ඉස්සරහටත් යන්නට වෙනවා. ඒ නිසා මේකෙන් තේරුම් ගන්න භාවනා කරන කෙනෙකුට කොච්චරනම් වීරයක් අවශ්‍යද? ඒකේනා එය නතර කරනවා නම් නතර කළ යුතු වන්නේ එකම එක තැනක විතරයි. ඒ තමයි ගින්දර ලැබිච්ච විට විතරයි. ගිනි ලැබෙනකන් කෝටු දෙක අතුල්ලන්නම වෙනවා. එනිසා එහෙම කෝටු දෙක අතුල්ලගෙන යන ගමනේදී එයා විවිධ වූ ආකල්ප පරිකල්පනා තුල නියැලෙන්නේ නැහැ. කවදා මේක ලැබෙයිද නොලැබෙයිද, කොහොම ලැබෙයිද, ලැබෙන්න පුළුවන්ද, ලැබුණොත් මොනවා වෙයිද, නොලැබුණොත් මොනවා වෙයිද ආදී විදිහට කල්පනා කරන්න යන්නේ නැහැ. එවැනි කල්පනා තුලත් ඇති වෙන්නේ පීඩාවක්. මෙතනදී නිවන් මගදී සිද්ධ කරන්නේ අදාළ මොහොතේදී අදාළ දේ කිරීම පමණයි.
වර්තමාන මොහොතේ ඒ අදාළ කාරණාව කරමින් ඉස්සරහට යනවා. ලැබෙන නොලැබෙන බව, ලැබෙන්නේ නොලැබෙන්නේ කුමන ප්‍රමාණයකින්ද, කුමන මට්ටමකටද ආදී විදිහට විවිධාකාර ස්වභාවයන්ටපත් වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි ආකාරයකින් බොහෝම වීරයෙන් යුතුව, සිහියෙන් යුතුව, බල සම්පන්න ශ්‍රද්ධාවකින් යුක්තව මේ බුද්ධ ශාසනයට සම්ප්‍රාප්ත වෙන්නට අවශ්‍යයි. බුද්ධ ශාසනයට සම්ප්‍රාප්ත වීම සිද්ධ වෙන්නේ සත්පුරුෂ ඇසුරත් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ රාජ්‍ය පරිපූර්ණ වෙන්න සත්පුරුෂ ඇසුර කොයි තරම් වැදගත්ද කියන කාරණාව. නිරන්තරයෙන් සත්පුරුෂ ඇසුර ඔබව ලෝකෝත්තරය තුලට ලෝකෝත්තරය වෙත කැඳවාගෙන යනවා වගේම අසත්පුරුෂ ඇසුර ඔබව ලෝකයේ වෙතටම කැඳවාගෙන යනවා. තවත් විදිහකින් සිහිපත් කරනවා නම් සත්පුරුෂ ඇසුර ඔබව සැනසීම වෙත කැඳවාගෙන යනවා වගේම අසත්පුරුෂ ඇසුර ඔබව දුක වෙතම කැඳවාගෙන යනවා. මේ ගැන හරි වැටහීමක් නැති, අවිද්‍යාව තුල කිමිදිලා ඉන්න අන්ධබාල වූ පෘථග්ජන ගෝත්‍රය නිරන්තරයෙන් වටිනාකම් දෙන්නේ අසත්පුරුෂ ඇසුරටමයි. ඒ ඇත්තන්ට සත්පුරුෂ ඇසුර ප්‍රිය නැහැ. ඒකට හේතුව සත්පුරුෂ ඇසුරෙන් ඒ අය බලාපොරොත්තු වන දේ ලැබෙන්නේ නැහැ. කවදාවත් සත්පුරුෂ ඇසුරෙන් ලෝකය බලාපොරොත්තු වන දේ, ලෝකයා බලාපොරොත්තු වන දේ ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම ඒ කැමැත්ත ඉෂ්ට වෙන්නෙත් නැහැ. ඒ නිසා සත්පුරුෂයා නිරන්තරයෙන් ලෝකයෙන් ඉවත්වන්නට, ලෝකයෙන් ඈත්වන්නට, ලෝක ධර්මයන් දුරු කරන්නට මඟ පෙන්වීම සමහර වෙලාවට දැඩි ලෙස කාම සංකල්පනා ගත්ත, දැඩි ලෙස අසත්පුරුෂ ඇසුරට ගොදුරු වෙච්ච, දැඩි ලෙස ලෝකයට ඇලුම් කරන චර්යාවකට, චරිතයකට මහ වදයක් වෙන්නට පුළුවන්. ඒ නිසා බොහෝ විට සිද්ධ වෙන්නේ ලෝක ස්වභාවයට අනුව ලෝක ධර්මයන් ජය ගැනීමමයි. බොහෝ දුරට සිද්ධ වෙන්නේ ලෝක ධර්මයන් ජය ගන්නවා, අසත් පැත්ත ජය ගන්නවා. ඒක ලෝක ස්වභාවය. කාගේවත් අසාධාරණයක් නෙමෙයි. අපි වචනට කියනවනේ කවදා හරි සාධාරණයේ දිනයි, ඇත්ත ජය ගනී, සත්‍ය ජය ගනී වගේ කතාවක්. ඔබ ඒක එහෙම හිතුවට ලෝකයේ ස්වභාවයෙන්ම සැකසීලා තියෙන්නේ අසත් ස්වභාවය. අසත් පැත්ත ජය ගන්න විදිහටමයි. ලෝකේ ප්‍රകൃතිය උදෙසා ප්‍රകൃතිය වැඩිවීමට, ප්‍රകൃතිය දිනීමට, ප්‍රകൃතිය ජය ගැනීමට, ප්‍රകൃතිය ස්ථාවර වීමට නිරන්තරයෙන් ඇදීගෙන යනවා. නිරන්තරයෙන්. ඒකට ආයාසයක් දරන්න ඕනේ නැහැ. ඒක හරි පුදුමයි. කවුරුත් සකසලා නෙවෙයි. කොහේවත් කෙනෙක් ඒක මෙහෙවනව නෙවෙයි. ප්‍රകൃතියට નિરાයාසයෙන් ඇදීගෙන යනවා. මොකද්ද මේ ප්‍රകൃතියට નિરાයාසයෙන් ඇදීගෙන යනවා කියන්නේ? ඔබට තේරෙන විදිහට කියනවා නම් බලන්න පින්නතුනේ, ගඟකට වැටුනහම පහළට ගලාගෙන යන්න අමාරුද? නෑ, નિરાයාසයෙන්ම පහළට ගලාගෙන යනවා.
උඩ ඉඳන් පහළට වැටෙන්න අමාරුද? නිකම්ම පහළට වැටෙනවා. ලෙඩ වෙන්න අමාරුද? નિરાයාසයෙන්ම ලෙඩ වෙනවා. අපිරිසිදු වෙන්න අමාරුද? નિરાයාසයෙන්ම අපිරිසිදු වෙනවා. නරක කෙනෙක් වෙන්න අමාරුද? નિરાයාසයෙන්ම නරක ඇත්තන් වෙනවා. හොරෙක් මංකොල්ලකාරයෙක් වනචරයෙක් වෙන්න අමාරුද? බොහොම පහසුවෙන් ඒක වෙන්න පුළුවන්. තියෙන කීර්ති නාමය අපකීර්තියටපත් වෙන්න, දුසිල්වත් වෙන්න අපහසුද? නෑ, බොහොම පහසුවෙන් වෙන්න පුළුවන්. අකුසලයේ තුල, පාපය තුල ජීවත් වෙන්න අපහසුද? හරිම පහසුවෙන් ඒක කරන්න පුළුවන්. පේනව නේද? ජරාවට ව්‍යාධියටපත් වෙන්න අපහසුද? නෑ, નિરાයාසයෙන් මේකට ඇදීගෙන යනවා. ඔන්න ලෝකේ ප්‍රകൃතිය. දුක මත පිහිටලා තියෙන ලෝකයක ඒ දුකේ ස්වභාවයට નિરાයාසයෙන්ම ඇදීගෙන පැවතීමක් තියෙන්නේ. ඇදී පැවතීමක්මයි තියෙන්නේ. ඇදී පවතින ස්වභාවයට નિરાයාසයෙන් මේක සිද්ධ වෙනවා. નિરાයාසයෙන් ඒ සිද්ධ වෙන දෙයට හොඳට උල්පන්දම් දෙන කෙනෙක් තමයි අසත්පුරුෂයා. ලෝකේ ප්‍රകൃතියට අසත්පුරුෂයා උල්පන්දම් දෙනවා. අශ්‍රුතවත් අන්ධබාල පෘථග්ජනයා ඒ තුල උඩ පැන පැන පිණුම් ගහනවා. දැන් අවශ්‍ය සියලු කරුණු කාරණා සම්පූර්ණයි. ලෝකේ ගොදුරක් වුණා, ලෝකයට අයිති වුණා, දුකට අයිති වුණා, මායාවේ බැම්ම ඇතුලේ හිර වුණා. දැන් ගැලවීමක් නැහැ, ගැලවෙන්න ඕනෙත් නැහැ. ගැලවෙන්න ඕනේ වුණත් රිදුන් දිදී ඇද තියා ගන්නවා. හරියට දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච තරුණ පුතෙක් දිහා බලන්න. සමහර දරුවෝ අඬනවා එකෙන් ගලව ගන්න කියලා. හැබැයි ගලව ගන්න කියලා ඇඬුවත් එයා ඊළඟ පැයේදීත් ඒ මත්ද්‍රව්‍යම ඉල්ලනවා. ඒක ඉල්ලන බවට, ඒක නැතුව බැරි බවට ඒ දරුවන්ව පත් කළා ස්වභාවයෙන්ම ඉන්ද්‍රිය ස්වභාවයක් එක්ක. කාය මූලිකව, මනෝ මූලිකව ස්වභාවයක් විදිහටම එයාට ඒකෙන් ගැලවෙන්නට නොහැකි විදිහට ඒ තුලටම ඇදගෙන බැඳගෙන තියාගන්න විදිහට සියලු කරුණු කාරණා සපිරිලා. හරියට 100%ක්ම ඒ වගේ. ලෝක ධර්මයන්ගේ ගොදුරක් වුණාට පස්සේ ඒ ගොදුරෙන් ගැලවෙන්න පහසු වෙන්නේ නැහැ. ඒ ගොදුරෙන් ගැලවෙන්න ලෙහෙසි වෙන්නේ නැහැ. හරියට දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය ඒකෙන් ගැලවෙන්නේ මොනතරම් අඩු ප්‍රමාණයක්ද? ඒ ප්‍රමාණයනුත් දසදහස් ගුණයකින්ටත් අඩු ප්‍රමාණයක් තමයි ලෝකයට හිර වෙච්ච ස්වභාවයකින්, ලෝකයට බැඳිච්ච ස්වභාවයකින්, ලෝකයට අහු වෙච්ච තැනකින් නිදහස් වෙන්නේ. අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් බුදුකුරු දම් පුරලා මහා ශක්තියක් ඇතිව, මහා පුණ්‍ය බලයක්, පාරමී ගුණ මහන්තයක් ඇතිව මේ ලෝකේ පහළ වන ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටත් ලෝකයට ඇලිලා, ලෝකයට බැඳිලා, ලෝකයේ කිමිදිලා, ලෝකයේ තුර හිර වෙලා ඉන්න අසරණ අහිංසකයන්ගෙන් ගලව ගන්නට පුළුවන් මොනතරම් අල්ප ප්‍රමාණයක්ද? මොනතරම් අල්ප ප්‍රමාණයක්ද? ඒ බලයටත් පුළුවන් වෙන්නේ මොනතරම් අල්ප ප්‍රමාණයක්ද? සමහර වෙලාවට මොනම හරි හේතුවකට ජීවිත කාලයම ලෞතුරා බුදු කෙනෙකුගේ ඇසුරේ හැදෙන්නට, වැඩෙන්නට, ජීවත් වෙන්නට හේතු සැකසුණත් ඒ ඇසුර තුල ඒ ස්වභාවය තුල ජීවත් වෙලත් සත්පුරුෂ ඇසුර ලැබුණත්, සද්ධර්ම ශ්‍රවණය ලැබුණත් ඒ බණ භාවනා නොකිරීමේ විපාකයක් විදියට එතන ඉඳගෙනත් මාර ගොදුරක් වෙනවනේ.
එතන ඉඳගෙනත් ලෝකයේ ගොදුරක් වෙනවනේ. එතන ඉඳගෙනත් ප්‍රകൃතියෙන් මෙදෙන්න බැරි වෙනවනේ. බලන්නකෝ. මේ සැකස්ම මොන විදිහටද සැකසීලා තියෙන්නේ කියලා. බුදු කෙනෙක් අභියසත් එහෙමනම්. ඒ නිසා පින්නතුනේ ඔබ මේ කරුණු කාරණා පහසුවට ගන්න එපා. ඔබට ලැබිච්ච අවස්ථාව මොන විදිහකින් හරි ඔබට ක්ෂණයක් තප්පරයක් ගානේ මග හැරෙන්න ඔබට ඒ මග හැරෙන්නේ කල්ප ගානකින් මේ ලෝකේ සත්වයකට ලැබෙන මහා පුදුමාකාර අල්ප වූ අවස්ථාවක්. ඒ අල්ප අවස්ථාව සමහර වෙලාවකට අපි අවුරුදු 30කට සැරයක් අවුරුදු 200කට සැරයක් ලෝකෙ මේ සිද්ධිය වෙන්නේ මෙහෙම සූර්යග්‍රහණ වෙන්නේ චන්ද්‍රග්‍රහණ වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා නිදි මරාගෙන ඒවා බලන්න. හැබැයි වසර 100ක් දහසක් මිලියනයක් නෙවෙයි කල්ප ගානකින් ඔබට ලැබිච්ච අවස්ථාවයි ඔබ මේ මග හැරගෙන යන්නේ. ඒ නිසා මේ මොහොතේ මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්නති ඔබ ඒ බොහෝ අවස්ථාව මග හැරගෙන යන පින්නතුන් අතර භාග්‍යවන්තයි වාසනාවන්තයි මෙසේ මේ ධර්මයේ අසන්නට ලැබීම. හැබැයි මේ අහන ඔබ අතරිනුත් බහුතරයක් අවාසනාවන්ත වෙනවා. මොකක් නිසාද? අහන බණ භාවනා නොකරන නිසා. මේ මොහොතේ මේ ධර්මය අහන්න ඔබ භාග්‍යවන්ත වුණා වාසනාවන්ත වුණා කල්ප ගානකින් ලැබිච්ච අවස්ථාවකින් ඵලදායී ආයෝජනයක් කරගන්න ඔබ භාග්‍යවන්ත වුණා. හැබැයි ඔබේ භාග්‍යයට ඔබේ ඉඩමෙන් ඔබට මතුවෙච්ච මැනික විකුණගෙන මුදල් කරගන්න ඒ මුදලින් සැපට ජීවත් වෙන්න ඔබට වාසනාව ලැබුණේ නෑ වගේ අතට ලැබිච්ච මැනික හොරු අරන් ගියා වගේ මේ ධර්මය අහන්න ඔබ වාසනාවන්තයි වගේම අහපු ධර්මය භාවනා කරන්නට තරම් ඔබේ හිතත් සැකසෙන්නේ නැත්තම් සැකසීලා නැත්තම් ඒ වාසනාවම ඔබට පරිපූර්ණත්වයේ කරා කැඳාගෙන යන්නට පුළුවන් උනේ නැහැ. ඇයි ඒ? ඔබ තුල තිබිච්ච ශ්‍රද්ධාවේ දුර්වල බව, වීරයේ දුර්වල බව, සිහියේ දුර්වල බව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය ඵලදායි ආයෝජනයක් උදෙසා කෙසේ ක්‍රියාත්මක වන්නේද කියන පුංචි දහම් කාරණාවක් අද ඔබ වෙනුවෙන් පැහැදිලි කරලා දෙනවා. අඩුම තරමින් මේ ධර්මයේ අහන ඔබ මේ මොහොතේවත් මේ ධර්මය භාවනා කරන්න අදිෂ්ඨානයක් කරගන්න. කොයි තරම්නම් අපට පුළුවන් උපරිමයෙන් ඔබ වෙනුවෙන් පිහිටක් වෙන්න සරණක් වෙන්න නිතර ඔබ සජ්ජායනා කරන නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියලා ඔබ කියද්දී ඔබට ඒ ධර්මයේ සරණ ලබා දෙන්න කොයි තරම් උත්සාහ කළත් අපටත් යම් සීමාවක් පවතිනවා. ඇයි ඒ? වෙදකම තිබුණට හෙදකම නොතිබුණොත් රෝගියාගේ සුවපත් වීම කල් යනවා කියලා ඔබ හොඳට අහලා තියෙනවා. ඒ නිසා ඔබව පින් නැති ඔබව මේකෙන් නිදහස් කරවන්නට අප මේ ගන්න උත්සාහයට පින් නැති ඔබේ අනුග්‍රහය නොලැබුණොත් ස්වාමින් වහන්සේලා හෝ කවුරුන් හෝ සත්පුරුෂයන් මේ ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මය භාවනා කරමින් ඔබෙන් ලැබෙන අනුග්‍රහය නොලැබුණොත්
ඔබෙන් ලැබෙන අනුග්‍රහය විදියට මා සිහිපත් කළේ ඔබ මේ අහන දේ භාවනා කළ යුතුයි කියන කාරණාව. එයයි ඔබෙන් ලැබෙන අනුග්‍රහය. සත්පුරුෂයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට ශ්‍රාවකයන්ගෙන් ලැබෙන එකම අනුග්‍රහය තමයි ඒ අය ඒ අහන දේ භාවනා කරලා එයින් ඵල ලබා ගන්නවා කියන දේ. ඒක එපමණයි. එපමණයි අනුග්‍රහය. ඉන් එහාට කිසිදු අනුග්‍රහයක් කළගුණ සැලකීමක් සත්පුරුෂයන් බලාපොරොත්තු වෙන්නේ නෑමයි. එහෙම අවශ්‍ය වෙන්නේත් නෑ. එතනින් එහාට යමක් භෞතිකව හෝ අන්‍ය ස්වභාවයකින් කළ ගුණ ලෙස හෝ ප්‍රතිඋපකාර ලෙස කළා කියලා ඇති වැඩකුත් නෑ. එහෙම කරන්න අවශ්‍යයි කියලා එකකුත් නෑ. කළ යුතුයමයි කියලා එකකුත් නෑ. හැබැයි මේ දේ අනිවාර්යයි. දේශකයන් වහන්සේගෙන් වෙදකම ලැබෙද්දී ශ්‍රාවකයා වෙතින් හෙදකම නොලැබුණොත් රෝගියා මැරිලා යනවා. ජීවත් වෙනවද මැරෙනවද කියන කාරණාව ඔබ තීරණය කරන්න. ලෝකයේ තුල අතරමං වෙනවද? ලෝකේ නිදහස් වෙලා පාර හොයා ගන්නවද කියන කාරණාව ඔබ තීරණය කරන්න. දුක තුල කිමිදෙනවද? දුකෙන් නිදහස් වෙලා නිර්වාණයේ පාරාදීසය ස්පර්ශ කරනවද කියන කාරණාව ඔබ තීරණය කරන්න. ඔබේ තීරණය අනුව කල්ප ගානකට පස්සේ සත්වයක් විදිහට සත්වත්වයේ තුල ඉඳගෙන ගමන් ඒකෙන් ගැලවෙන්න සබාදහම ඔබට දීපු එකම එක වරයයි ඔබ මේ අහිමි කරගෙන යන්නේ. මේ වරය නැවත කවදා කොහේදී කෙසේ ඔබට ලැබෙයිද කියලා හිතන්නට සමත්කම් ඇත්තෙක් නැති තරම්. එය කවදා කෙසේ හෝ ඔබට ලැබෙනකන් ඔබට සසර ස්වභාවය තුල පවතින්නට වුනොත් එතෙක් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් හා එක්වීම ආදී ලෙස විඳින්නට සිද්ධ වෙන අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්යන්ගේ ප්‍රමාණය ග්‍රහලෝකයක් පෙන්නලවත් මේ තරම් කියලාවත් ඔබට කියන්න බැරි වෙයි. ඒ ප්‍රමාණය ඔබට දකින්නට හිතන්නට පෙනෙන්නට නැති නිසා ඉන්නේ අවිද්‍යාව තුල නිසා ලෝකය තුල ඔබව සැනසීමෙන් සැපසේ තියන්නට පුළුවන් ස්වභාවයක් තියෙනවා කියලා ඔබට දැනෙන නිසා එහෙම දැනෙන ස්වභාවයකට ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයකට ඔබව මේ ස්වභාවදාම හදලා නිසා ඒ හදලා තියෙන ස්වභාවයම අවිද්‍යාව නිසා අනේ අසරණ ඔබට තේරෙන්නේ නැහැ. ඒ නිසාම ඔබ ලෝකයේ ඇතුලේ කොයි තැනක කොයි විදියට කවදා හෝ සැපසේ ඉන්න දැනුත් උත්සාහ කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා මේ අසරණ බව දැකපු අසරණ බව දන්න අසරණ බව තේරිච්ච බුදුරජාණන් වහන්සේලා බොහෝ දෙව් මිනිසුන් පිළිබඳව උතුරාගිය කරුණාවකින් මෛත්‍රියකින් සමහර වෙලාවකට කල්ප ගානකට කලින් මේ සංසාරෙදී නිවන් දකින්න Tamanගේ අත්තට ලැබිච්ච අවස්ථාව අතහැරලා දානවා. පින්වත් දරුවනේ ඔබ වෙනුවෙන් ඔබත් මාත් වෙනුවෙන් Tamanගේ අත්තට ලැබිච්ච නිවන් සැප අතහැරලා ඉපදෙන මැරෙන දුක් විඳින මේ සංසාරයට බෝසත්වරු පැමිණෙන්නේ මහා පුදුමාකාර
කරුණාවක් මෛත්‍රියක් පරාර්ථයක් ලෝක සත්වයා පිළිබඳව ඇති නිසා ඒක ඇති කරගන්න ඔබට මට ලේසි නෑ පහසු නෑ. බෝධිසත්ව චර්යාවක් තුල ඇති කරගත්තේ බලය මහ පුදුම එකක්. ඒ පාරමී ගුණ මහන්තය පිළිබඳව විස්තර කරන්නට වචන නැති තරම්. එහෙම කැපකිරීමක් කළා ඇස් දන් දීලා හිස් දන් දීලා ලේ දන් දීලා මස් දන් දීලා මහා රාජ්‍ය දන් දීලා අඹදරුව දන් දීලා විවිධාකාර වශයෙන් කැප කරන්න පුළුවන් සියලුම කැපකිරීම කළා විඳින්න පුළුවන් සෑම දුකක්ම විඳිලා අහිමි කරගන්න පුළුවන් හැමදේම අහිමි කරගෙන ජීවිතෙත් දන් දීලා ඒ සියලු කැපකිරීම වල ප්‍රතිඵලයක් වසරක් දෙකක් ජීවිතයක් නෙමේ කල්ප ගණනාවක් තිස්සේ අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරලා බුදු කුරුදම් පුරලා තමයි ඔබට නිවෙන පාර කියන්ට අවශ්‍ය කරන මේ ශක්තිය ගොඩනගා ගත්තේ. ඔබටත් ඕනේ නැති ඒත් ඔබට ඕනේ කියලා හිතාගෙන ඔබ වෙනුවෙන් ඒ කරපු කැපකිරීමටවත් ඔබ සාධාරණයක් ඉෂ්ට කරන්නේ හරියට දරුවන්ට කිසි ගාණක් නැහැ. ඒ දරුව මත්තේ මුළු ජීවිත කාලෙම මැරෙන අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් අන්තිම කාලේ තමන්ගේ දරුවන් වෙනුවෙන් කරපු ඔක්කොම දේවල් වතුරට ගහගෙන යන දිහා බලන් ඉඳලා ශෝක කරනවා වගේ තත්වයකට පත් වෙන ස්වභාවයකට නම් පත් වෙන්නේ. එහෙම ස්වභාවයකට පත් වෙනවද? එහෙම නැත්නම් මේ ලැබිච්ච වූ මහානීය වූ භාග්‍යයෙන් ඵලදායි ආයෝජනයක් කරගන්නවද කියන එක තීරණය කරන්න අඩුම තරමින් ජීවිතය අවුරුදු 50ක් 60ක් දැන් ගත වුණා නම් අද මේ මොහොතේවත් තීරණය කරන්න. පින්නොතුනේ ඔබ ලෝකයේ ඇතුලේ හොයාගෙන යන සැප හොයාගෙන ගිහිල්ලා හෙම්බත් වෙන දවසක් එනවා. අසහනයටපත් වෙන දවසක් එනවා. ඒකෙන් උපරිමයට ගියත් ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබට ලැබෙන්නේ නෑමයි. ඒ හොයාගෙන ගිහිල්ලා අසරණ වෙන දවසේදී ඔබ ප්‍රමාද වැඩි වෙනවා. එදාට ඔබේ අවශ්‍ය ශක්තිය දිය වීගෙන ගිහිල්ලා එච්චර කාලයක් අසරණ නොවි තාමත් ඔබට ඒ වෙනුවෙන් කැප වෙන්න තියෙන මේ මොහොත වෙනුවෙන් කැප කරගත්තොත් පුළුවන් වේවි ඔබට වාසනාවන්තම මනුෂ්‍ය රත්නයක් වෙන්න, මනුෂ්‍ය පියුමක් වෙන්න, උපාසක රත්නයක් වෙන්න, උපාසක පියුමක් වෙන්න. උපාසක රත්නයක් නොවි, උපාසක පියුමක් නොවි, උපාසක චණ්ඩාලයෙක් වෙනවද, උපාසක හීනයෙක් වෙනවද කියන එක ඔබ තීරණය කරගන්න. බහුතරයක් බුද්ධ ශාසනයේ නාමයෙන් මේක ඇතුළෙම උපාසක පියුමක්, උපාසක පුෂ්පයක් අද දකින්ට ඇත්තේ කලාතුරකි. හැම තැනම හතු පිපෙනා වගේ උපාසක චණ්ඩාලයෝමයි, උපාසක හීනයෝමයි. එවැනි ස්වභාවයක් තුල සුදුරෙදි පොරවගත්ත උපාසක චණ්ඩාලයෙක් වෙනවට වඩා බණ භාවනා කරන උපාසක පියුමක් වන්න. එවැනි ස්වභාවයකට පත් වෙන්න බුදුරජාණන් වහන්සේ වටපිටාව සැකසෙනවා කියලා සිහිපත් කරන්නේ උන්වහන්සේ දේශනා කරනවා අශෘතවත් පෘථග්ජනයා. අශෘතවත් පෘථග්ජනයා කවුද? මේ ධර්මය ශ්‍රවණය නොකළ වූ පෘථග්ජන ගෝත්‍රයට අයිති කෙනා. මේ අශෘතවත් පෘථග්ජන කෙනා අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. මෙන්න මෙහෙම කෙනෙක් නිරන්තරයෙන් ආර්යයන් නොදකින අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධර්මයේහි අදක්ෂ, බණ භාවනා කරන්නට අදක්ෂ. අරිය ධම්මේ අවිනීතෝ
ආර්ය ධර්මයේ අවිනීත වූ ඒ තුල නොහික්මෙන කෙනාට මේ බුද්ධ ශාසනය තුල ඵලදායි වෙන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ කෙනාට පුළුවන් වෙන්නේ නැහැ හැබෑවටම බුද්ධ ශාසනය තුල යම් වූ ඵලදායීතාවයක් ඇති කර ගන්නවා නම් ඒ ඵලදායීතාවය ඇති කර ගැනීම වෙනුවෙන් සිදු කළ යුතු විදර්ශනාව කරන්නට අවශ්‍ය කරන ශක්තිය ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් කුමන කෙනාටද මේ ශක්තිය ගොඩ නැගෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරන්තරයෙන් ආර්යයන් දකින, නිරන්තරයෙන් ආර්ය ධර්මයේහි දක්ෂ වෙන, නිරන්තරයෙන් ආර්ය ධර්මයේහි හික්මෙන. ඒ තවත් විදිහකට උන්වහන්සේ දේශනා කරනවා සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. දෙවිදියකටම දේශනා කරනවා. සත්පුරුෂ ධර්මයට අදක්ෂ, සත්පුරුෂයන් නොදකින, සත්පුරුෂ ධර්මයට අදක්ෂ, සත්පුරුෂ ධර්මයේ නොහික්මෙන අයටත් මේ ධර්ම මාර්ගයේ විවර වෙන්නේ නැහැ. එහෙමනම් සත්පුරුෂයෝ ආර්යෝ නිතර දකින, ඒ තුල නිතර සත්පුරුෂ ධර්මය ආර්ය ධර්මය අහන, ඒ ධර්මයේ තුල හික්මෙන යම් වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටයි මේ බුද්ධ ශාසනය තුල බණ භාවනා කිරීමේ කලාව මුණ ගැහෙන්නේ. සත්පුරුෂයෝ ආර්යෝ නොදකින, සත්පුරුෂ ආර්ය දහමේ නොහික්මෙන, සත්පුරුෂ ආර්ය දහම තුල අවිනීත වූ අශෘතවත් පෘථග්ජනයා සත්පුරුෂ ධර්මයේ ඵල නෙලන්නේ නැහැ. එහෙමනම් සත්පුරුෂ ධර්මයේ ඵල නෙලන්න පුළුවන් වෙන්නේ ආර්යෝ සත්පුරුෂයෝ දකින, ආර්යයන්ගේ සත්පුරුෂයන්ගේ දහම තුල දක්ෂ වෙච්ච, ආර්යයන්ගේ සත්පුරුෂයන්ගේ දහම තුල හැසිරෙන සුවිනීත වෙච්ච ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට. එනං ආරම්භුම පැහැදිලි, කොතනින්ද මේක පටන් ගන්න කියන එක පැහැදිලි. බුදු පියාණන් වහන්සේ මේක මේ තරම් පැහැදිලිව निराවුල්ව විග්‍රහ කරලා තියෙද්දී අපිට ඕක වෙනුවට ඔතෙන්ට වෙන වෙන දේවල් ආදේශ කරගන්න පුළුවන්. එහෙම ආදේශ කරගන්න ඇත්තනුත් ඉන්නවා. ඒ වුණාට අප හැම වෙලේම පරිස්සම් වෙනවා බුදු පියාණන් වහන්සේගේ බුද්ධානුමතය ඉක්මවා නොවිය යුතුයි කියන තැනට එන්න. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ විතරක්ද? එහෙම පුළුවන්කමකුත් නැහැ. මොකද්ද පින්නතුනේ? ඔබට මට අවුරුදු 30ක් 40ක් තිස්සේ මේ ලැබිච්ච පුංචි දැනුම බෝධිසත්වයෙකුට අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් බුදු කුරු දම්පුරුල ඇති කරගත්ත සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන ඔස්සේ ගොඩනගාගත්ත මහා දර්ශනයත් එක්ක හැප්පෙන්න තියා හිතන්නවත් පුළුවන්ද පින්නතුනේ? හිතන්නවත් පුළුවන්ද? ඒ නිසා හැම වෙලේම බුද්ධ භාෂිතය එනම් බුද්ධානුමතය එනම් එතනින් එහාට එක දශමයකවත් කල්පනා කරන්නට සිතන්නට අවශ්‍ය නැහැ. ඒ තුලින් කියවෙන බුදු පියාණන් වහන්සේ දීපු චින්තන නිදහස, සිතීමේ නිදහස තුල හිර කරනවා, හිර වෙනවා කියන එක නෙවෙයි. උන්වහන්සේ දීපු චින්තනමය දර්ශනමය නිදහස ඇති කරගන්නටත් ඒ නිදහස පාවිච්චි කළා ඔබ ලෝකයේ තුල ඉඳගෙන නම් ඒ තුල වාද විවාද කරන්නේ, ඒ තුල යම් යම් පිරික්සුම් කරන්නේ කොහොමද පින්නතුනේ? මිත්‍යා දෘෂ්ටියක් තුල ඉඳගෙන සම්මා දිට්ඨියකට පාර විමර්ශනය කරන්නේ? කොහොමද පින්නතුනේ අවිද්‍යාවක් තුල ඉඳගෙන විද්‍යාවක් පිළිබඳව කල්පනා කරන්නේ? කොහොමද පින්නතුනේ සාපේක්ෂ බවක් තුල ඉඳගෙන නිර්පේක්ෂත්වයක් පිළිබඳව අදහසක් ඇති කරගන්නේ?
කොහොමද පින්නතුණිය ලෝකයේ තුල ඉඳගෙන ලෝකෝත්තරය පිළිබඳව අදහසක් ගන්නෙ? ගන්න බෑ. පරස්පරයි. 100ට 500ක් දෙපැත්තක් විරුද්ධයි. එහෙම විරුද්ධ පාර්ශව දෙකක් පිළිබඳව අදහසක් ගන්න ලෝකයේ තුල ඉන්න කෙනෙකුට පරිපූර්ණ වූ ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් තුල අදහසක් තියා හැඟීමක්වත් ඇති වෙන්නේ නැහැ. ඉතින් කොහොමද එයා ඒක විමර්ශනය කරන්නේ, පරිශ්‍රණය කරන්නේ, නිරීක්ෂණය කරන්නේ? නිවැරදි වූ සාධාරණීය නිගමනයකට පැමිණෙන්නේ. ඒ නිසා ඒ ආරම්භන්නේ ආර්යයන්ගේ දක්මක් තුලින්මයි. ඒ පිළිබඳව වාදයක් නැහැ. ආර්යයන්ගේ දැක්මක් තුලින්මයි අරියාණං අදස්සාවි කියන වචනයෙන් එළියට ගිහින් ආර්යයන් දකින්න තැනට අරියාණං අදස්සාවි කියන ආර්යෝ නොදකින්න කියන අදස්සාවි. එවැනි අශෘතවත් පෘථග්ජනයන්ගෙන් එළියට ඇවිල්ලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. ආර්යෝ දකින්න, ආර්ය ධර්මයේ හික්මෙන, ආර්ය ධර්මයේ සුවිනීත වූ, ආර්ය ධර්මයට දක්ෂ වූ කෙනෙක් වෙනවා. අන්න එවැනි ස්වභාවයක් තුල තමයි එයාට මේ බුද්ධ ශාසනය ප්‍රායෝගික වෙන්නේ. බුද්ධ ශාසනය ඵලදායි වෙන්නේ. ඒ බුද්ධ ශාසනය ඵලදායි කරගන්න විදිහ පුංචියට හරි මම මේ මොහොතේ ඔබට කියලා දෙනවා මේ දේශනේ මේ ඉතුරු පුංචි කාලෙදී. තං සුනාත සාදුකං මනසිකරෝත. හොඳින් අහන්න. හොඳින් අහන්න. මනාකොට මෙනෙහි කරන්න. සාදුකං මනසිකරෝත. මෙතෙක් වෙලා මම ඔබට යම් උත්තේජනයක් ඇති කළා මේ මම මේ කියන්න හදන ටික අහන්න උනන්දුවක් ඇති කෙනෙක්, උත්සාහයක් ඇති කෙනෙක්, වීරයක් ඇති කෙනෙක්, කැමැත්තක් ඇති කෙනෙක්, ඒකට දක්ෂ කෙනෙක් සහ ඒ උදෙසා සුදුස්සෙක් නිර්මාණය කරගන්නයි මම මෙතෙක් කියලා මේ දේශනේ කරගෙන ආවේ. දැන් මම ඔබට කියන්න ඕන ටික කියලා ඔබ ලෝකෙන් එළියට ඇදලා දාන්න හදන්නේ. ලෝකෙන් විසි කරලා දාන්න හදන්නේ. ලෝකයේ පිළිබඳව නිර්වින්දනයකටපත් වෙන ස්වභාවයකට ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කාරණාව කියලා දෙන්න හදන්නේ එක බුද්ධානුමතයකට අනුව. ඒ නිසා ඒක එහෙම කියන්න හදන මේ වෙලාවේ එය හොඳින් අසන දේ මනාකොට මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත පංචස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටින් අනුගමනය කරන්නේ නැහැ. අතීත පංචස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටින් අනුගමනය කරන්නේ නැහැ. අනාගත පංචස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන් පතන්නෙත් නැහැ. ඇයි අතීත යමක් අතීතද ඒක දැන් නිරුද්ධයි, ඉවරයි, පැහැදිලි. යමක් අනාගතද ඒක තාම ඇවිත් නැහැ. බද්දේකරත්ත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මේ කාරණාව පැහැදිලි කරනවා. මොකද්ද? අතීත පංචස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන් අනුගමනය කරන්නේ නැහැ. ඇයි අතීත පංචස්කන්ධ වලට තෘෂ්ණා දෘෂ්ටීන් අනුගමනය කරන්නේ නැත්තේ ඇයි? ඒක දැන් ඉවර හින්දා. ඒක අතීතේ හටගත්තා, අතීතේ නිරුද්ධ වෙලා දැන් නිරුද්ධ වෙලා ඉවරයි. නිරුද්ධ වෙච්ච එකකට තෘෂ්ණා දෘෂ්ටීන් අනුගමනය කරන්න අවශ්‍යතාවයක් වමනාවක් නැහැ. අනාගත පංචස්කන්ධයත් තෘෂ්ණා දෘෂ්ටීන් පතන්නේ නැහැ. ඇයි ඒක තාම ඇවිල්ලා නැහැ තේරෙන විදිහටම කියනවා නම්. එහෙනම් අතීත පංචස්කන්ධය හටගෙන නිරුද්ධ වෙලා නිසා
ඒක තෘෂ්ණා දෘෂ්ටීන් අනුගමනය කරන්නෙත් නැහැ. අනාගත පංචස්කන්ධය තාම ඇවිල්ලා නැති නිසා ඒක තෘෂ්ණා දෘෂ්ටීන් පතන්නෙත් නැහැ. ඒ මට්ටමට ඒක හරි. දැන් එතකොට මේ පංචස්කන්ධ කියන කතාව ඔබට මම හිතන්නේ මේ දේශන දිගට අහලා ඔබට පැහැදිලි. නමුත් ඒකත් මම ඔබට විග්‍රහ කරගෙනම යන්නම් මේ දේශනයකට අදාළ නැති වුණත් මෙතන බුද්ධ ශාසනය තුල තෘෂ්ණා දෘෂ්ටීන් පතමින් හෝ අනුගමනය කරමින් මේ දුක සැකසෙන්නේ උපාදානය තුල දුක සැකසෙන්නේ පංචස්කන්ධය තුල මිසක් ස්කන්ධ ස්වභාවය තුල මිසක් මේ ලෝකේ වෙන කිසිම තැනක දුකක් කියලා එකක් නැහැ. අවිද්‍යාව තුල ඉන්නකම් ඔබ දුක දකින්නේ මේ කියන තැනින් නෙමෙයි. ඔබ දුක දකින්නේ වෙනත් තැනකින්. කැඩෙන තැන්වල, බිඳෙන තැන්වල, නැසෙන තැන්වල, දිය වෙන තැන්වල තමන් විවිධ විදිහට තමන්ගේ කරගත්ත ස්වභාවයන් වල විනාශය ඇති වෙනකොට ඒ අවිද්‍යාවට මිත්‍යා දෘෂ්ටියට අනුව සකස් කරගත්ත ස්වභාවයන් තුල ඔබ දුක දකිනවා. දුකක් දකිමින් ඒ දුකේ හටගන්න විදියක් දකිමින් ඒ දුක නැති කරගන්න මහන්සි වෙමින් ඉතින් ඒ මහන්සියෙන් ඒ දුක නැති කරගන්න මොකක් හරි වැඩපිළිවෙලකට තිබීමින් අවිද්‍යාව තුල මිත්‍යා දෘෂ්ටිය තුල ඔබ ක්‍රියාත්මක වෙනවා. හැබැයි බුද්ධ ශාසනයේ දුක නැති කරන්නට නෙවෙයි බුද්ධ ශාසනයේ දුක දකින්න කියලා කියන්නේ. දුක තියෙන තැන බුද්ධ ශාසනය යෝජනා කරන්නේ පංචස්කන්ධ ස්වභාවයක් තුල විතරයි. මාරයා දුක යෝජනා කරනවා ගැහැණු තුල, පිරිමි තුල, දරුවෝ තුල, ස්වාමියා තුල, බිරිඳ තුල, යාන වාහන තුල, ගෙවල් දොරවල් තුල යෝජනා කරනවා. ඔබ පිළිඅරන් තියෙන දැනටත් ඒකමයි. ඔබ දැනටත් දුක දකින්නේ ඒකමයි. ඒ අවිද්‍යාව තුල ඉඳගෙන මිත්‍යා දෘෂ්ටියෙන් ලෝක දැක්මෙන් ඔබ දකින නිසා. ලෝකයේ තුල ඉඳගෙන ඔබ දුකත්, දුකේ හේතුවත්, දුකේ නිරෝධයත්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවත් මිත්‍යා දෘෂ්ටියට අදාළ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියන තැන ඉඳන් කොටින්ම කියනවා නම් මිත්‍යා දෘෂ්ටිය තුල ඉඳගෙන දුක දකින තැන. ඔබ දුක මිත්‍යා දෘෂ්ටියෙන් තුල ඉඳගෙන දුක පිරිසිදු දකින විදිය ඒක. ඒතර බුද්ධ ශාසනය තුල දුක ගැන කතා කරන්නේ ඔතර නෙමෙයි. බුද්ධ ශාසනය තුල යම් තැනක දුකක් තියෙනවා නම් ඒ දුක දකින්න වෙන්නේ පංචස්කන්ධයක් තුල. දැන් හිතන්න පින්නතුනේ මේ ලෝකයේ පුරාවටම ඔබ මැණික් වලට කොච්චර වටිනාකමක් දීලා තියනවද? පහුගිය කාලෙත් මැණික් පොකුරු හම්බුණානේ. ඒවට මිල කරන්න බැහැයි කියලා කිව්වනේ. එතකොට ඒ විදිහට මැණික් වලට ඔබ වටිනාකමක් දීලා තියනවා. ඔය මැණික් පොකුර හම්බෙච්ච වෙලාවේ මැණික් ගැන හොඳටම දන්න, ඒ පිළිබඳව පරතරට දැනුවත් වෙච්ච, දැක්ක ගමන් හඳුනා ගන්න පුළුවන් මහා මැණික් පිළිබඳව ඥානයක් තියෙන කෙනෙකුත් ඔතන ඉන්නවා. මැණික් පොකුරක් නේ පුංචි අපි කියන බෝලයක් තරම් විතර මැණික්, නිල් මැණික් කැටයක් කියලා බිලියන ට්‍රිලියන ගාණක් වටින නිල් මැණික් කැටයක් අතට අල්ලා ගන්න පුළුවන්. මැණික් පිළිබඳව මෙච්චර දන්න ඒ මැණික් විශේෂඥයා සමහරලාට මේ මැණික දැකපු ගමන් එයාට හෘදයාබාධයක් ඇදිලා මැරෙන්න උනත් පුළුවන් සතුට වැඩිකමට. එයා ඒකට දීලා තියෙන වටිනාකම්, එයා ඒක තුල උපාදානය කරගන්න ස්වභාවය, ඒ ස්කන්ධ ස්වභාවයට තියෙන බර කොච්චරද කියනවනම් එයා තුල ඒක කොච්චර දේවල් කල්පනා කරනවද? එයත් එක්ක එයාගේ ඇඟිල්ල එල්ලලා යන පුංචි පුතෙක්. ඒ චූටි පුතාටත් මේ මැණික එයාත් දකිනවා. එයාටත් හම්බෙනවා. දෙන්නම එකට මැණික දකින්නේ. සමහර වෙලාවට මේ පුංචි පුතා අර මැණික් ගල අරගෙන අත්තක වහලා ඉන්න කුරුල්ලෙකුට ගහන්නත් පුළුවන්.
නැත්තම් ඒක අරගෙන එයා උඩ දදා සෙල්ලම් කරගෙන ගිහිල්ලා ළඟ තියෙන දිය කඩਿੱත්තක් තියෙන නම් ඒ දිය කඩਿੱත්තේ අර පොඩි දරුවෝ ගල් කැටයක් අරන් ඈතට විසි කරනකොට උඩ පැන පැන ගල් යනවනේ. අන්න එහෙම කරන්න කැමැත්තෙන් එයා ඒ වතුරට එකෙන් දමලා ගහන්නත් පුළුවන්. ඒ දරුවට ඒ ගල තවත් එක ගලක් විතරයි. එයාට එක පාට ගලක් විදියට දැනෙන්න පුළුවන්. එයා පාට පිළිබඳව තියෙන එයාගේ ආකල්පයට අනුව නම් එහෙම විසි නොකර ගෙදර ගිහින් එයා ගෙදර හදන එයාගේ මාළු ටැංකියට දාන්න නම් මේක හොඳයි. එහෙම හිතෙන්න පුළුවන්. මම මේ ගැන අවුරුදු 3ක විතර පොඩි දරුවෙක් ගැන. හැබැයි අර වැඩි හිටියට සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ එයාගේ සංකල්පීමය රාගතමයට අනුව සංකල්පීමය රාගයට අනුව ඒ මණික තුල ඔහුට නොවෙන්නේ මොනවද? ඔහුට සමුදය නොවෙන්නේ මොනවද? අන්න ඒ තුල ඔහුගේ ස්කන්ධ ස්වභාවය තුල දුක සැකසෙනවා. ඔබ හිතාගෙන ඉන්නේ දුක තියෙන මණික තුල කියලානේ. ඔබ හිතාගෙන ඉන්නේ දුක තියෙන මණික තුල කියලා. දුක මණික තුල තිබ්බනම් ඇත්තටම දුක හෝ සැප කියන්නකෝ. ඒ කියන්නේ මණික ලැබීම සැපයි, ඒ ලැබිච්ච මණික අහිමි වීම දුකයි වගේ මට්ටමකනේ ඔබ ඉන්නේ. මණික හොරා ගැනීම, මණික නැතිවීම, මණික මුලින්ම වටින මණිකක් කියලා පස්සේ ඒකේ පළුදු කියලා වටින්නේ නැහැ කිව්වහම ඔන්න ඒක දුකටපත් වෙනවනේ. එතකොට එහෙම ස්වභාවයක් ඇතුලේ ඇත්තටම ඒ මණික තුල තියෙන දෙයක් නම් සමහර වෙලාවට ඔය සැපහරි දුකාරි අර දරුවටත් ඒ තාත්තටත් දෙන්නටම එකම විදියට ඇති වෙන්න ඕනේ. තවත් විදිහකට හිතන්න. මණික ළඟ තියන් ඉන්නද්දි එක පාරට අවුරුදු 10කට විතර පස්සේ මුළු ලෝකෙටම අර වගේ මණික් වැස්සක් වහිනවා. මේ ලෝකෙන් බොරළු වතුරු දහන් වෙනවා. මේ ලෝකෙ ඉතුරු වෙන්නේ බොරළු කැට 100ක් 200ක් විතරයි. හැබැයි මුළු ලෝකෙම මැරික්. බලන්න බෑ ඇස් දෙකත් රිදෙනවා. හැම තැනම නිල් මැණික්. වහල උඩයි, බිමයි, ඇලවල් වලයි, දොලවල් වලයි, කුඹුරු වලයි, කඳු වලයි මැණික් පිරීලා. දැන් කවුරුත් මැණික් ගණන් ගන්නෑ. දැන් මිනිස්සු සවල් අරන් වාහනයට ගෙදරට එන්න පාර සුද්ධ කරගෙන මැණික් සවල් වලින් මැණික් විසි කරනවා. තව අය ඩෝසර් ගෙනල්ලා මැණික් ඇදලා පැත්තකට දාලා ඉවෙලා Tamanට ගිය ඇතුළට යන්න පාර හදා ගන්නවා. සංකල්පීමය විදියට සැකසිච්ච ස්වභාවයත් එක්කයි මේ ස්කන්ධ ස්වභාවය එක්ක උපාදානය සැකසෙන්නේ. ඒ නිසා එවැනි ස්වභාවයක් තුල හැබෑවටම ස්කන්ධ ස්වභාවය තේරුම් ගන්න බුද්ධ ශාසනයක් තුල ස්කන්ධ ස්වභාවය තුලයි දුක සැකස් කරන්නේ, දුක දකින්නේ. හැබෑවටම ඒ දුක හැබෑවටම ඒ ස්කන්ධ ස්වභාවයේ දුකක් වෙන්නේ මොකක් නිසාද? අනිත්‍ය නිසා කියලායි බුදු සමය උගන්වන්නේ. එතකොට අනිත්‍ය වූ ස්කන්ධ ස්වභාවයක් ස්කන්ධ ස්වභාවයේ තියෙන අනිත්‍යතාවයත් එක්ක ඒකට දුකක් ආරෝපණය වෙනවා. ඒ ආරෝපිත දුක්සහගත ස්වභාවය අපි උපාදානය කරගන්නවා. දැන් එතකොට ඒ දුක මගේ දුක වෙනවා. ඔන්න දැන් ඔබට පැහැදිලි. ප්‍රත්‍යෝපන්නව සකස් වෙච්ච ස්කන්ධ ස්වභාවයක් තියෙනවා. ඇහත් රූපත්, කනත් ශබ්දත්, නහයත් ගන්ධත්, දිවත් රසයත්, කයත් පහසත්, මනත් ධම්මත් එක්ක ඒවායේ මුණ ගැහිමත් එක්ක සකස් වෙච්ච ස්කන්ධ ස්වභාවයක් තියෙනවා. මේ ස්කන්ධ ස්වභාවය දුකයි නෙමෙයි. ස්කන්ධ ස්වභාවය දුක වෙන්නේ ඒක අනිත්‍ය නිසා. අර හේතු නිසා හටගත්ත මේ ස්කන්ධ ස්වභාවය හේතු නැතිවන තැනම නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා ඒක දුකයි. එහෙම දුකක් වෙච්ච ස්කන්ධ ස්වභාවය දුක වීමත් අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ස්කන්ධ ස්වභාවය උපාදානය කරගෙන ඒක මගේ කරගන්නවා, මගේ ආත්මය කරගන්නවා. අන්න ඒම කරගන්න මොහොතේම අර කියපු දුක දැන් මගේ දුක වෙනවා. එහෙමනම් මේ දුක අපි මගේ කරගන්න එකක්.
ඇත්තටම තියෙන එකක් නෙමෙයි. මේක මගේ කරගන්න එකක් නිසා තමයි අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්තටම දුක කියන්නේ තියෙන එකක් නම් මේකෙන් නිදහස් වෙන්න බෑ. අපිට නිදහස් වෙන්න බෑ. මේකෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක ඇත්තටම අපි අවිද්‍යාව නිසා තණ්හා මාන දිට්ඨිය වලින් මේක බැඳිලා උපාදානය කරගන්න නිසා. අර මණිකක් විදිහටම තියෙන්න හරියනම් ඕකේ ප්‍රශ්නයක් නැහැ. ඒක මණික පිළිබඳව ආකල්පයක් අදහසක් එහෙම නොතිබුණා නම් කොටින්ම කියනවා නම් අවුරුදු 3 පොඩි දරුවාට වගේ වුණා නම් ඒ මණික සම්බන්ධයෙන් එතන තියෙන ප්‍රශ්නේ නැහැ. එතකොට අහන්න පුළුවන් එහෙනම් පොඩි දරුවන්ට අවිද්‍යාව නැද්ද කියලා. නෑ, පොඩි දරුවාට එයාගේ ස්වභාවයට සාපේක්ෂව එයාට තියෙන උපාදානයන් තුළ ඒ අවිද්‍යාව තණ්හාව තියෙනවා. මම මේ කියන්නේ මණික සම්බන්ධව තියෙන කාරණාව පොඩි දරුවට නෑනේ. ඒ මණික සම්බන්ධව තියෙන පොඩි දරුවට තියෙන ස්වභාවය තුළ එතන එයා වුණත් පොඩි දරුවා වුණත් මේක මටම ඕනේ, මේක මම මගේ මාළු ටැංකියටම දාගන්න ඕනේ, මේක මගේ මාළු ටැංකිය ලස්සනම කරන්න ඕනේ කියලා ගත්තත් පොඩි දරුවටත් එතන උපාදානයක් තියෙනවා. එයා නිකන් මේ ගල් කැට යන්නේ කියලා අර සෙල්ලමට ගහගන්න මට්ටමට ගත්තනම් ඒක එතන ප්‍රශ්නයක් නෑ. මං හිතන්නේ ඔබට මම මේ කියන එක තේරෙනවා. බුද්ධ ශාසනය දුක දකින්නේ ගෙවල් දොරවල් යාන වාහන අමුදරුවන්ගෙන් නෙවෙයි. බුද්ධ ශාසනය තුල දුක සැකසෙන්නේ මේ ප්‍රත්‍යෝපන්නව සමුදේවන ස්කන්ධ ස්වභාවය තුල. ස්කන්ධ ස්වභාවයන් දුකක් වෙන්නේ අනිච්ච නිසා. ඒකට අනිච්චයි කියලා කියන්නේ ඒක හේතුන්ගෙන් සකස් වෙලා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන නිසා. එහෙව් අනිච්ච වෙච්ච ස්කන්ධ ස්වභාවයක් එක්ක තණ්හා මාන දිට්ඨි සහිතව උපාදානය වෙන නිසා තමයි. එහෙම නැත්නම් ඒක මගේ කරගන්න නිසා, නැත්නම් ඒ ස්කන්ධය තුල මම හදාගන්න නිසා, නැත්නම් මා තුල ස්කන්ධය ගොඩනගාගත්ත ස්වභාවයේ තැනකටපත් වෙන නිසා තමයි ඒ දුක මගේ වෙන්නේ. මණික එතන තිබුණා. අපි එතනින් ගියා. අපි මේ මණිකක් දැක්කා. අපිට ඒක ගානකුත් නෑ, ගල් කටයක් විතරයි. කිසිදාක දුකක් නෑ. ඔන්න වෙන ඊළඟ පියවර මණික එතන තියෙනවා. අපි එතනින් යනවා. ඒකේ තියෙන නිල් මණික් වල තියෙන වටිනාකම අපි අහලා තියෙනවා, දැනගෙන තියෙනවා. ලෝකයකට වටිනාකමක් දීලා තියෙන බව දන්නවා. දැක්ක ගමන් උපාදානය කරගන්නවා. එතන ඉඳන් වෙවුල ගන්නෙ. දාඩියක් දානවා. බයයි. හොරෙක් ඇයිද? වෙන කවුරු හරි දකීද? පොඩි දරුවා කියයිද තාත්තට මණිකක් හම්බුණා කියලා? මං දැන් මේක ගිහින් කොහෙද තියන්නේ? මේකෙන් හම්බෙන සල්ලි වලට මම මොකද්ද කරන්නේ? දිගට ඒ හැම තැනකම සකස් වෙන්නේ දුක. ඔන්න ස්කන්ධ ස්වභාවයේ දුකේ ස්වභාවය. ඔන්න ඕක ගැන තමයි මේ කිව්වේ. දැන් මට ඒ ටික කියලා ආයි මම පළවෙනි තැනට යනවා බද්දේකරත් සූත්‍රයට. එතකොට එතන කියනවා අතීත පංචස්කන්ධයන් තෘෂ්ණා දෘෂ්ටි අනුගමනය කරන්නේ නැහැ. ඇයි ඒක අතීතයි, ඒක නිරුද්ධ වෙලා නිසා. අනාගත පංචස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන් පතන්නෙත් නැහැ. ඇයි ඒක තාම ආවේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් ප්‍රත්‍යෝපන්න වූ යම් ධර්මයක් තියනවාද, ඒ ධර්මය ඒ තැන දැන් මේ අහපු බණ භාවනා කරන්න ඕනේ විදිය ගැන මේ කියන්නේ. මේක හොඳට අහගන්න. කවුරු හරි කෙනෙක් දැන් යාට ඉස්සල්ලාම අදහසක් වෙනවා දැන් අතීත පංචස්කන්ධ පිළිබඳ තෘෂ්ණා දෘෂ්ටි කරන්න දෙයක් නැහැ. ඇයි ඒක ඉවර වෙලානේ. ඔකට කරන්න දෙයක් නැහැ. අනාගතේක ආවෙත් නැහැ. ඒ නිසා ඒකත් එක තෘෂ්ණා දෘෂ්ටි පතල වැඩකුත් නැහැ. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් තියෙන්නේ මේ වර්තමාන ස්කන්ධ සම්බන්ධයෙන්නේ. වර්තමාන ස්කන්ධයන් එක තමයි දැන් යාට ඇලෙනවා නම් ඇලෙන්න වෙන්නේ, ගැටෙනවා නම් ගැටෙන්න පැහැදිලිද ඔබට? අතීතේ නිරුද්ධයි, අතීතේ ඉවරයි. අනාගතේ තාම ආවේ නැහැ. නොආපු එකක් ගැන තෘෂ්ණා කළා වැඩකුත් නැහැ. ඉවර වෙච්ච එකට තෘෂ්ණා දෘෂ්ටි ඇති කරගත්තට වැඩකුත් නැහැ. ප්‍රශ්නයක් තියෙන්නේ දැන් මේ මොහොතේ සමුදේ වන ස්කන්ධ සම්බන්ධයෙන්. ඒ ස්කන්ධ සමුදේ වෙන්නේ කොහොමද? ඇහැට පේන රූපයක් එක්ක පටිච්ච වෙලා, කනට ඇහෙන ශබ්දයක් එක්ක පටිච්ච වෙලා,
නාසයට දැනෙන ගන්ධයක් එක්ක පටිච්ච වෙලා, දිවට දැනෙන රසයක් එක්ක පටිච්ච වෙලා, කයට දැනෙන පහසක් එක්ක පටිච්ච වෙලා, මනට දැනෙන අරමුණක් ධම්ම රූපයක් එක්ක පටිච්ච වෙලා තමයි ඔය පස්සේ හරහා මේ ස්කන්ධයන් සමුදය වෙන්නේ. එතකොට මෙන්න මේ විදියට මේ ස්කන්ධයන් සමුදය වෙනකොටම උනාට පස්සේද මෙන්න මේ විදියට මේ ස්කන්ධයන් සමුදය වෙන විටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් කියන්නේ කවුද? මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්. අනිත් අයට මේක කර මං කියවනේ ආර්ය වුණ දකින්න ආර්ය ධර්මයේ නොහික්මන ආර්ය ධර්මයට අදක්ෂයට මේක කරන්න බෑ. අශ්‍රුතවත් පෘථග්ජනයන්ට මේක කරන්න වෙන්නේ නැහැ. එයාලා කරන විදිය දන්නේ නැහැ. හැබැයි ආර්යෝ දකින්න ආර්යෝ දැක්ක ආර්ය ධර්මයට දක්ෂ ආර්ය ධර්මයේ හික්මන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද්ද කරන්නේ? එයා මෙන්න මෙහෙම කරනවා. යම් වූ ධර්මයක්. මොකද්ද මේ යම් වූ ධර්මය? යම් ධර්මය තමයි මේ මොහොතේ සමුදය වන ස්කන්ධ ධර්මය. ඒ ස්කන්ධ ධර්මය එතනම අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරනවා. එයාට පුළුවන් නම් ඒ සමුදය වෙන මොහොතේමය අනිත්‍ය විදියට විදර්ශනා කරන්න. එතකොට ඒ අනිත්‍ය විදියට විදර්ශනා කරන්නට එයා අර සත්පුරුෂයා වෙතින් කොහොමද මේ ස්කන්ධයන් අනිත්‍ය වෙන්නේ කියන දර්ශනයට පත් වෙලා ඉන්න ඕනේ. ඒ දැක්මට එයා පත් වෙලා ඉන්න ඕනේ. ඒ ශ්‍රුතවත් භාවය එයා තුල තියෙන්න ඕනේ. ඒ සම්මා දිට්ඨියේ අරුණලු එයා තුල තියෙන්න ඕනේ. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දැන් එතනම අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ ඔය වචන වලින් කියන ස්වභාවයත් එක්ක මේ ගොඩනැගෙන පංචස්කන්ධය හැදෙන වෙලාව. දැන් අපිට මෙච්චර කල් අපි අතීතේවත් එක්කත් කුණු වෙවි හිටියානේ. අනාගතේවත් එක්කත් කුණු වෙවි හිටියානේ. දැන් මූල දැනුමක් තියෙනවා. අතීතය නිරුද්ධයි. අනාගතය ආවේ නැහැ. හැබැයි තාම වර්තමාන වෙලාවේදී පහර දෙන්න පුළුවන්. වර්තමාන වෙලාවේ පහර දෙන්න පුළුවන්. වර්තමාන වෙලාවේ පහර දෙන්න තියෙන ඒ ධර්මයන් ඉස්සරහා පහර දෙන්න බැරි වෙදියට මෙයා ඇන්ටි මිසයිල් යවනවා. පහර දෙන්න බැරි විදියට මෙයා මිසයිල් ආරක්ෂණ පද්ධතියක් සකස් කරගන්නවා. එන මිසයිලයට හොඳට අවධානයෙන් ඉඳලා හරියටම මිසයිලයට එල්ල කළා මිසයිල් ආරක්ෂණ පද්ධතිය හරහා අර එන මිසයිල් ටික විනාශ නොකළොත් තමන්ගේ ගෝචර භූමිය කුඩු වෙලා විනාශ වෙලා සුන්නත් දූලි වෙලා යනවා. තමන්ගේ ගෝචර භූමිය කුඩු වෙලා සුන්නත් දූලි වෙලා යන එක නතර කරන්න නම් එන මිසයිල් වලට මිසයිල් ආරක්ෂණ පද්ධතිය හරහා එයා ඒ මිසයිල් විනාශ කිරීමේ ක්‍රියාකාරීත්වයට හැම ක්ෂණයක් පාසාම අවධානයෙන් ඉන්නට වෙනවා. සිහියෙන් ඉන්නට වෙනවා. සම්මා සතිය ඒ වෙනුවෙන් දිගට ක්‍රියාත්මක වෙන්න වෙනවා. සම්මා වායාමය ඒ වෙනුවෙන් මනා දැක්මක සිට ක්‍රියාත්මක වෙන්න වෙනවා. සම්මා දිට්ඨිය එහෙම ඉඳගෙන එයා පහු වෙලා නෙමෙයි මිසාලය ඇවිල්ලා කුඩු වෙලා සුන්නත් දූලි වෙලා ගියාට පස්සේ ආරක්ෂණ පද්ධතිය හයි කරන්න නෙවෙයි. සතුරු ආක්‍රමණය එළඹෙන්න කලින් ඕනේ ආරක්ෂණ පද්ධතිය හයි කරන්න. සතුරා පහර දෙයි කියන අවදානම දැනගෙන ඉන්න කෙනා සතුරා පහර දෙන බව එයා සත්පුරුෂ ඇසුරෙන් දැනගන්නවා. සද්ධර්ම ශ්‍රවණයෙන් දැනගන්නවා. එහෙම දැනගත්ත කෙනා පහර දෙන්න මොහොතේම පහර එන්නකොටම කලින්වත් නෙමේ පසුවත් නෙමෙයි පහර සිද්ධ වෙන්නකොටම එයා වහාම ක්‍රියාත්මක වෙලා ආරක්ෂණ පද්ධතිය තුල ක්‍රියාත්මක වෙලා සතුරු අවිබිම හෙලනවා. ඒක කරන බුද්ධ ශාසනයේ ක්‍රමය තමයි තැන්හි අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරනවාද? අන්න එහෙම කරනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා
ඒ කෙනා එයාට කියනවා ඒ විද්වත්තමේ කියලා. හරි ලස්සන වචනයක්. එහෙම කරන කෙනාට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනය තමයි ඒ විද්වත්තමේ. අපි අද කතා කරන විද්වතුන් නෙමෙයි. මෙහෙම කවුරු හරි කරනවා නම් ඒ විද්වත්තමේ අසම්භීර වූ ඒ විදර්ශනාව, අකෝප්‍ය වූ අසම්භීර වූ ඒ විදර්ශනාව වඩයි කියලා දේශනා කරනවා. මොන තරම් සතුටක්ද ඇති වෙන්නේ. බුදු කෙනෙක්ගෙන් ලැබෙන සම්මානය දැන් අද ගහක් ගලක් ගානේ මොන තරම් සම්මාන හම්බෙන රුපියල් 10000 සම්මාන 30000 සම්මාන විවිධාකාර සම්මාන. එහෙම සම්මාන හොයාගෙන අශෘතවත් පෘථග්ජන ගෝත්‍රයට අයිති ලෝකයක් තුල ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් විදියට ඔබ බුදුරජාණන් වහන්සේගෙන් සම්මානයක් ගන්න තැනට එන්න පින්නතුනේ. නික්ලේශී නිෂ්පාපී නික්ලේශී හෘදයෙන් පැන්නගිච්ච ආසින්සනයක් තුල ගොඩනැගෙන සම්මානයක් මොන තරම් භාග්‍යයක්ද. නික්ලේශී නිෂ්පාපී බුදු පියුමකින් ගොඩනැගෙන සුවඳවත් වූ එවන් වූ ආශිර්වාදාත්මක සම්මානයක් ලබන්න බුදුරජාණන් වහන්සේගේ බුදු දරුවෙක් වෙන්න කාට හරි පුළුවන් නම් ඒ වගේ භාග්‍යයක් පිළිබඳව හිතන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් මේ ප්‍රත්‍යෝපන්න මේ යම් ධර්මයක් තියනද මේ ප්‍රත්‍යෝපන්නව සමුදය වූ යම් ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ මම මේ කතා කරපු ස්කන්ධ ස්වභාවය. ඒ ස්කන්ධ ස්වභාවය ඒ තන්හි අනිත්‍යාදී වශයෙන් විදර්ශනා කෙරේ. දොන්න විදර්ශනාව. මේ බුද්ධ ශාසනය වෙන විදර්ශනා නැහැ. ඒ විදර්ශනාව කරන්න උදේට පොඩ්ඩයි හවසට පොඩ්ඩයි කරන්න බෑ. මේ කතා කරන විදර්ශනාව ඔබේ ජීවිතේ වෙන්න ඕනේ. මේ කතා කරන විදර්ශනාව ඔබේ ජීවිත පැවැත්ම වෙන්න ඕනේ. මේ කතා කරන විදර්ශනාව ඔබේ මුළු ජීවිතේම වෙන්න ඕනේ. ඔබේ මුළු ජීවිතේම වෙන්න මේ විදර්ශනාව ඔබ මහාන පැවිදි වෙන්න ඕන කියලා එකක් නැහැ. ඔබ රස්සාවෙන් අස් වෙන්න ඕන කියලා එකක් නැහැ. ඔබට දරුවෝ ඉන්න ඕනද නොඉන්නද කියලා එකක් නැහැ. ඔබට කිසිම වැඩක් නැති වෙන්නේ නෑ. ඒ වැඩ තියෙද්දිමයි මේ විදර්ශනාව කරන්නේ. ඒ වැඩ කරන ගමන්මයි ඔබ වෛද්‍යවරයෙක්ද, ඉංජිනේරුවෙක්ද, ඔබ ගුරුවරයෙක්ද, ඔබ යාචකයෙක්ද, ඔබ ගොවියෙක්ද, නැත්නම් ඔබ නිකමෙක්ද? එහෙමත් කොටස ඉන්නවනේ. හැබැයි මේකට ඔය කොයි එක වුණත් අදාළ නැහැ. ලෝකයා කියන ඒ නිකමාට වුණත් ලෝකයා නිකමා විදියට දකින්න කෙනාට වුණත් හැබැයි එයා මේ ටික තුල ජීවත් වෙනවා නම් බුදු සමිඳුන්ගේ සම්මානයට එයා සුදුසුයි. ලෝකයා නිකම කියන්නේ හම්බ කරන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ කියන එකනේ. හම්බ කළා කියලා වැඩ කළා කියලා ඉතින් ඔය කොයි කාටවත් අන්තිමට එකම ඉරණම තමයි. හැබැයි වැඩ නොකලා හම්බ නොකලා වුණත් ඒ තැන්වල සිහිය පීඨවමින් ප්‍රත්‍යෝපන්න ධර්මයන්ගේ යථා ස්වභාවය නැමැති අනිච්ච ස්වභාවය දකිමින් අනිච්ච සංඥාවක් තුළ ජීවත් වෙමින් විදර්ශනා කරනවා නම් බුදු සමිඳුන් සම්මානයක් දෙනවා, සහතිකයක් දෙනවා. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ විද්වතා ඒ සරසවියෙන් ලැබෙන උපාධිය නම් ඒ විද්වතා බුද්ධ සරසවියෙන් ලැබෙන ඒ උපාධිය නම් මහානීයයි. ඒ විද්වතා අකෝප්‍ය වූ අසම්භීර වූ ඒ විදර්ශනාව වඩනවා කියලා. එතකොට එහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේ කියන මේක හෙට නෙවෙයි. දැන් මේ හෙටනේ කරන්න ඉන්නේ. මේක අහන අයත් මේක කරන්න ඉන්නේ ගෙදර ගිහිල්ලා. මේක අහන අයත් මේක කරන්න ඉන්නේ ගෙදර ගිහිල්ලා. නෑ මේක ගෙදර ගිහින් කරන මේක මේ දැන් කරන එකක්. මේ දේශනය තුලත් ඔබ මේක කරන එකක්. මේ දේශනය තුලත් ඔබ තුල මේ ස්කන්ධ සැකසෙන්නේ. මේ ශබ්දයේ මේ හඬ ඔස්සේත් ඔබ තුල ස්කන්ධ සැකසෙන්නේ. මේ හඬ අහනවා කියන ස්වභාවය තුලත් ඔබ තුල ස්කන්ධ සැකසෙන්නේ. මේක මේ දැන් කරන එකක් පින්නතුනේ. එතකොට ඔබ ගෙදර ගිහින් කරනවා කියන තැන ඔබ අර සම්මානයට සුදුසු නෑ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ මේකනේ ඒ තැන්හි හටගන්න අර ප්‍රත්‍යෝපන්නව සමුදේවන ඒ ධර්මයේ සමුදේවන හැමතැනම සමුදේවන උදේ 5:00 ඉඳන් 6:00 වෙනකනුයි
රෑ 8:00 ඉඳන් 9:00 වෙනකුණුයි නෙමෙයි. අර දවසට පැය දෙක දෙක භාවනා කරන්නේ. උදේට පැයයි රැයට පැයයි. ඒ භාවනා නම් ඉතින් මම දන්නේ එකේ මොකක්කට මොකක් වෙයිද කියලා. ඒ භාවනාවකින් ඔබට මොනවට උදව් වේද කියලා මම දන්නේ නැහැ. මම දන්නේ බුද්ධ ශාසනය හොද මඩේ දාන කලාව තුළ ලැබෙන්නේ මොකක්ද කියලා. මා දකින්න එකම දේ ගිනි ලැබෙනකන් මේක ඇතිල්ලිය යුතුමයි. කෝටු දෙකෙන් ගිනි පත්තු වෙනකම්ම මේක අතුල්ලන්න ඕනේ. එතනින් මෙයා මේක නතර කරන්නේ නැහැ. දිවි දෙවෙනිකොට මේක කළ යුතුයි. වීරියත් නොහල යුතුයි. ශ්‍රද්ධාව දුර්වල කර නොගත යුතුයි. සිහිය මනාකොට පවත්වා ගත යුතුයි. තමන්ට මේ ලැබිච්ච එකම අවස්ථාවක ලෙස හිතිය යුතුයි. එහෙම හිතාගෙන මට මේ ජීවිතයේ මේ ෂණ සම්පත්තිය ලැබුණේ වෙන යමක් උදෙසා නෙවෙයි, මේ නිවීම උදෙසාමයි. මෙසේ මේ මොහොතේ මා නොනිවුනොත් මේ සසරේ මොන දුක් හන්දකට ගින්දර ගොඩකට මට ලක් වෙන්න වෙයිද දන්නේ නැහැ කියන ස්වභාවය පිළිබඳව ඒකත් වූ හිතින් යුතුව ක්‍රියාත්මක විය යුතුයි. මෙහෙම සිහිපත් කරන බුදු සමිඳුන් දේශනා කරනවා. ඒක හෙට නෙවෙයි, ගෙදර ගිහින් නෙවෙයි, ඊළඟ පැයේදී නෙවෙයි, බණ ඉවරුනහම නෙවෙයි. අදම දැන්ම ඒ ආතාපන වීර්ය කළ යුතුයි කියනවා. මොකද්ද මේ ආතාපන? ආතාප කියන්නේ කෙලස් තවන වීර්ය. උපාදානය දුරු කරන වීර්ය, බැඳීමෙන් නිදහස් වන වීර්ය. එය මේ දැන්ම කළ යුතුයි කියනවා. දැන්ම කළ යුතුයි කියන බුදු සමිඳුන් දේශනා කරනවා. මරණය කොයි මොහොතකද කියලා දන්නේ නැහැ. මරණය කොයි මොහොතකද කියලා දන්නේ නැහැ කියන එක කියන්නේ මරණය හෙට මැරෙයිද කියලා නෙමෙයි. අද රැයට මැරෙයිද කියලා නෙමෙයි. නැත්තම් මේ අවුරුද්දේ තව අවුරුදු 10කින් මැරෙයිද කියලා නෙමෙයි. පින්නතුනේ මරණය මේ ගත්ත හුස්ම හෙලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ ගත්ත හුස්ම හෙලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ගත්ත හුස්මක් හෙලා ගන්න බැරුව එතනම ගල් ගැහිලා ඇස් උඩ ගිහිල්ලා දර දඬු වෙලා ඉන්න ස්වභාවයකට අපි හැම දෙනාම පත් වෙන මොහොත කොයි මොහොතේද කියලා හිතා ගන්නවත් බෑ. එහෙම ස්වභාවයකට අසරණව මැරිලා යනවද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ මේ අසම්බීර වූ අකෝප්‍ය වූ විදර්ශනාව තුළ ජීවත් වෙමින් ඒ විද්වත් වූ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවද කියන තීරණය ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක දැන් අදම කරන්න. මරණය කොයි ෂණයක සිද්ධ වෙයිද දන්නේ. මහත් සේනා ඇති මරුත් සමග මාරයත් එක්ක මොන මිත්‍ර සංඝරයක්ද කියලා මේ සූත්‍රය දේශනා කරනවා. මං දැකපු මහා පුදුමාකාර ඇඟ කිලිපොලා යන විදිහේ නිවන විස්තර කරන සූත්‍රයක් බද්දේ කරත්ත සූත්‍රය. මෙච්චර වටින සූත්‍රයකට මම දැක්ක පහුගිය කාලෙක කෙනෙක් අර්ථ ගන්නනවා අර වචන කඩ පද බෙද දෙන කියන බද්දේ කර අත්ත කියලා ඒකට අමුතු වචන කඩලා ඉවරලා මේකට නිර්වචන දෙන්න හදනවා. මෙතන අමුතුවෙන් නිර්වචන දෙයක් නෑ. සුන්දර භද්‍ර වූ රාත්‍රියක් ගත කරන්නේ කොහොමද කියලා මේ කියන්නේ. මේ දේශනේ පුරාවට කියන්නේ අවිද්‍යාව තුළ තෘෂ්ණාව තුළ අසෘතවත් පෘථග්ජනයෙක් විදියට මුළු ජීවිත කාලයක් ගත කරනවට වඩා ඒ තැන්හි ප්‍රත්‍යෝපන්නව සමුදේවන මේ ධර්මයේ අනිත්‍ය දකිමින් ඒ අකෝප්‍ය වූ විදර්ශනාව තුළ එක රැයක් ගත කළොත් ඒක සුන්දර භද්‍ර වූ රාත්‍රියක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනේ පින්නතුනේ එක රැයක් එහෙම ගත කරන්න පින්නතුනේ ඔබට බැරි නම් එක රැයක් එක දවසක් එහෙම ගත කරන්න. ඔබට හැමදාම බැරි නම් ඔබ එක රැයක් ගත කරන්න. ඒ රැය ගත වෙලා ඉවරනකොට ඒක නොනවත්තා මං ඊළඟ දවසත් ගත කරනවා කියලා ඔබට හිතෙයි. ඒ තරම් සුන්දරයි. මේ භාවනාව කරද්දී කිසි පීඩාවක් නැහැ. කරන්න සැනසීමමයි ඇති වෙන්නේ. අවබෝධයමයි ඇති වෙන්නේ. ප්‍රත්‍යක්ෂතාවමයි ඇති වෙන්නේ. ලෝකය විනිවිද දකින්නකොට දුක විනිවිද දකින්නකොට සත්‍ය පසක් වෙනකොට ඒ තුල කෙලෙස් සංසිඳනකොට නිවි නිවි යනකොට ඇතිවෙන සැනසීම පින්නතුනේ.
භද්‍ර වූ රාත්‍රියක් පිළිබඳ බද්දේක රත්ත එක් රාත්‍රියක් භද්‍ර වූ එක් රාත්‍රියක් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මායයත් එක්ක සෙල්ලම් කරගෙන මාත්‍රයත් එක්ක මිත්‍ර සංඝාර ඇති කරගෙන ඉන්න කාලයක් නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ මේක මෙහෙම දේශනා කළා අන්තිමට දේශනා කරනවා රැයෙත් දවාලෙත් මේ විදියට අනලස්වන උතුමන්ට මම බද්දේක රත්ත කියලා දේශනා කරනවා. බද්දේක රත්ත කියලා කියනවා කියලා. එතකොට උදේටයි හවසටයි කියලාද මෙතන කියන්නේ මම මේ කියපු හැම වචනයක්ම ඔප්පු වෙන හැටි. මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ උදේට පැයයි රැයට පැයයි කියලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා රැයෙත් දවාලෙත් ඒ කියන්නේ පැය 24ෙම. රැයෙත් දවාලෙත් අනලස්ව ඒ කියන්නේ කම්මැලි නැතුව අලස නැතුව උත්සාහයෙන් වීරයෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් යුක්තව මේ විදියට හික්මෙන කෙනාට මේ කියපු විදියට හික්මෙන කෙනාට මම බද්දේක රත්ත කියලා කියනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. එතකොට එහෙම දේශනා කරද්දී මේ දේශනේ සිහිපත් කළා වගේ මම ඔබට තව මේ අන්තිමට මේ පුංචි කාරණා ටිකක් කියලාම මේ දේශනේ නතර කරන්න. එතකොට මේ දේශනයේදී උන්වහන්සේ දේශනා කරන මේ විදිහේ කාරණාවකුත් ඒ තමයි දැන් මං කලින් කිව්වනේ අතීත පංචස්කන්ධයේ තෘෂ්ණා දෘෂ්ටි අනුගමනය කරන්නේ නැහැ කියලා. එතකොට මේ අතීත පංචස්කන්ධ සම්බන්ධයෙන් තෘෂ්ණා දෘෂ්ටි අනුගමනය නොකරන තත්වයටපත් වෙන්නේ කොහොමද? අතීත පංචස්කන්ධ නිරුද්ධ වෙලා ගිය අතීත සම්බන්ධයෙන් තෘෂ්ණා දෘෂ්ටි අනුගමනය නොකරන තත්වයටපත් වෙන්නේ කොහොමද කියලාත් කල්පනා කරන්නට වෙනවා. එතකොට ඒකදී එක සමස්තයක් විදිහට තේරුම් ගන්නත් පුළුවන් මේ විදිහට කවුරු හරි කෙනෙක් මේ විදිහට ගන්නවා නම් අතීත කාලයේදී මෙබඳු වූ රූ ඇතිව මම හිටියයි කියලා. ඒ කියන්නේ මෙහෙම හිතුවොත් තමයි අතීත පංචස්කන්ධයන් පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටි අනුගමනය කරන්නේ. අතීත පංචස්කන්ධයන් පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටි අනුගමනය කරන්නේ මෙන්න මෙහෙම හිතුවොත්. කොහොමද? අතීත කාලයේ මේ වගේ රූප ඇතිව මම හිටියා. මේ වගේ වේදනා ඇතිව මම හිටියා. මේ අතීත කාලයේ මේ වගේ රූප ඇතිව මම හිටියා. මේ වගේ වේදනා සහිතව හිටියා. මේ වගේ සංඥා සහිතව හිටියා. මේ වගේ සංකාර සහිතව හිටියා. චේතනා සහිතව මේ වගේ විඥාන සහිතව මා හිටියා කියලා ඔන්න අතීත රූපයන්ට තෘෂ්ණාව ඇති කර ගන්නවා. අතීත රූපයන් දැන් ඔබට තේරෙනවා අතීත පංචස්කන්ධය සමිතව තෘෂ්ණා දෘෂ්ටි අනුගමනය කරනවා නම් කරන්නේ කොහොමනොත්ද? අතීතයේදී මම මේ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන සහිතව අතීතයේ හිටියා කියලා අදහසක් ගන්නවා. ඊළඟට අනාගත ස්කන්ධයේ සහිතව තෘෂ්ණා දෘෂ්ටි පතනවා නම් පතන්නේ කොහොමද? අනාගත කාලයේ මේ වගේ රූප සහිතව වේදනා සහිතව සංඥා සහිතව සංකාර සහිතව විඥාන සහිතව වෙසෙන්නෙමි අදහසක් ඇතිව හිටියොත් අන්නේ ස්වභාවයන් තුල එයාට අතීත ස්කන්ධයන් තුල තෘෂ්ණා දෘෂ්ටි අනුගමනය කිරීමත් අනාගත ස්කන්ධයන් තුල තෘෂ්ණා දෘෂ්ටි පැතීමත් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වීම වළක්වා ගන්න හොඳටම පුළුවන් සරලම ක්‍රමවේදය තුල අතීතයෙන් නිරුද්ධයි නිරුද්ධ වූ අතීතයක් එන්නේ නැහැ කියන තැනට එනකොටම අනාගතය තාම නොආපු එකක් කියන තැනටම එනකොටම එතකොට එතනින් එහාට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ මේ විදිහට අතීතයේ
රූප වේදනා සංඥා සංකාර විඥාන සහිතව තමන් හිටියා කියන ස්වභාවයත් අනාගතේ රූප වේදනා සංඥා සංකාර මෙබඳු බෙමදු රූප වේදනා සංඥා සංකාර ස්වභාවයන් සහිතව ඉඳීවි කියන ස්වභාවයත් පිළිබඳව විමසන්නට කල්පනා කරන්නට පරිකල්පනය කරන්නට යෑමෙන් තුල තමයි ඒ තුල ඔය අතීතත් අනාගතත් ස්කන්ධ සම්බන්ධයෙන් තෘෂ්ණා දෘෂ්ටි අනුගමනය කිරීමත් පැතීමත් සිද්ධ වෙන්නේ. එතකොට ඒකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා අතීතයේ නිරුද්ධ වූ බව පිළිගැනීමත් අනාගතයේ නොපැමිණි බව පිළිගැනීමත් තුල. ඊට පස්සේ එතනින් එහාට මෙයාට පැමිණෙන්නට තියෙන දේ තමයි මේ වර්තමාන මොහොතේ ඒ මොහොතේ ප්‍රත්‍යෝපන්නව සමුදය වෙවි නිරුද්ධ වෙවි යන මේ ස්කන්ධ ස්වභාවයේ අනිත්‍ය දකිනකොට ඒ කෙනාට තේරෙන්න ගන්නවා මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට තේරෙන්න ගන්නවා රූපය ආත්මය නොවේයි ආත්මය රූපය නොවේයි රූපයමයි ආත්මය කියලා අදහසක හිටියානම් ආත්මයමයි රූපය කියලා අදහසක හිටියානම් එයත් ඒක හැම නෙමෙයි කියලා එයාට අවබෝධ වෙනවා. වේදනාව සම්බන්ධෙනුත් සංඥාව සම්බන්ධෙනුත් සංකාරය සම්බන්ධෙනුත් විඥාණය සම්බන්ධෙනුත් ඉතුරු හතර සම්බන්ධෙනුත් ඕක ඔය විදියටම වෙනවා. ඕක පහම එකතු කළා මම කිව්වොත් පංචස්කන්ධයේ මෙච්චර කල් දැන් මෙයා ආත්මය කියලා අරගෙන හිටියානම් ඒක දුර වෙලා යනවා. ආත්මයයි පංචස්කන්ධය කියලා හිතන් හිටියානම් ඒකත් දුර වෙලා යනවා. පංචස්කන්ධයයි ආත්මය තියෙන්න කියලා හිතන් හිටියානම් ඒකත් දුර වෙලා යනවා. ආත්මයයි පංචස්කන්ධය තියෙන්නේ කියලා හිතන් හිටියානම් ඒකත් දුර වෙලා යනවා. කොටින්ම කියනවා නම් පංචස්කන්ධය පිළිබඳව අත්ත හැඟීමක් ආත්මීය හැඟීමක් සකස් වෙලා තිබුණා නම් ඒ ස්වභාවය දුර වෙලා යනවා. ඒක දුර වෙන්නේ මොන විදියටද? හැම වෙලාවෙම මේ පංචස්කන්ධය මම පංචස්කන්ධය මගේ පංචස්කන්ධය තුල මං ඉන්නවා මා තුල පංචස්කන්ධය තියෙනවා ආදී විදිහට පංචස්කන්ධයත් එක්ක තණ්හා මාන දිට්ඨි වලින් මේ ඇති කරගන්න ස්වභාවය එය මම කියලා අරගෙන එය මගේ කියලා අරගෙන එය මගේ ආත්මය කියලා අරගෙන ඇති කරගන්න මේ ස්වභාවය දුරු වෙන්නේ අන්න අර එකම එක ක්‍රමවේදය තුලයි. ඒ තමයි අර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ තන ප්‍රත්‍යෝපන්න විදියට සමුදය වෙවි නිරුද්ධ වෙවි යන ස්වභාවයේ මේ උදය වැය ඇතිවීම නැතිවීම උදයව්‍ය හට ගැනීම නැතිවීම ඉපදීම මැරීම හටගෙන බිඳීම දකින්න එයාට තේරෙනවා පංචස්කන්ධය කියන්නේ අනිත්‍ය ධර්මයක් විතරයි. පංචස්කන්ධය කියන්නේ අනිත්‍ය ධර්මයක් විතරයි. එය හටගෙන නිරුද්ධ වෙන එකක්. එය හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති හේතු ප්‍රත්‍යයෙන් සමුදය වෙලා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන එකක්. ඕක අල්ලන්න බෑ. ඕක තියාගන්න බෑ. ඕක අයිති කරගන්න බෑ. ඕක රැකගන්න බෑ. මණික සම්බන්ධයනුත් එහෙමයි, බිරිඳ සම්බන්ධයනුත් එහෙමයි, ස්වාමියා සම්බන්ධයනුත් එහෙමයි, දරුවා සම්බන්ධයනුත් එහෙමයි, බැංකු ගිණුම් සම්බන්ධයනුත් එහෙමයි, යාන වාහන සම්බන්ධයනුත් එහෙමයි, ගෙවල් දොරවල් සම්බන්ධයනුත් එහෙමයි, පක්ෂ කුල ભેද සම්බන්ධයනුත් එහෙමයි, ලෝක යුද්ධ සම්බන්ධයනුත් එහෙමයි, වසංගත සම්බන්ධයනුත් එහෙමයි, අරක මේක කෝක සම්බන්ධයනුත් එහෙමයි. මණිකට වගේම තමයි. ඒ නිසා ඒ ස්වභාවයට පත් වුනහම රූපේ ආත්මය තියෙනවා, ආත්මේ රූපය තියෙනවා. රූපය ආත්මයයි, ආත්මේ රූපයයි. වේදනාවේ ආත්මය තියෙනවා, ආත්මේ වේදනාව තියෙනවා. වේදනාව ආත්මයයි, ආත්මේ වේදනාවයි. සංඥාවේ ආත්මය තියෙනවා, ආත්මේ සංඥාව තියෙනවා. සංඥාව ආත්මයයි, ආත්මේ සංඥාවයි. සංකාරයේ
ආත්මය තියෙනවා. ආත්මයේ සංකාරය තියෙනවා. සංකාරය ආත්මයයි. ආත්මයේ සංකාරයයි. විඥානයේ ආත්මය තියෙනවා. ආත්මයේ විඥානය තියෙනවා. විඥානයේ ආත්මයයි. ආත්මයේ විඥානයයි. ආදී විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය ආත්මයයි. ආත්මයේ පංචස්කන්ධයයි. පංචස්කන්ධය තුල ආත්මය තියෙනවා. ආත්මය තුල පංචස්කන්ධය තුනවා කියලා විදිහට පංචස්කන්ධයට මම දාගෙන පංචස්කන්ධ දුක මගේ කරගෙන පංචස්කන්ධ දුක මගේ ආත්මය කරන දැන් අපි නැහිනවා. කොහෙවත් යන ණයෙක් ඇඟේ දාගෙන දැන් කනෝ කිය නැහිනවා. එක දෙයයි කරන්න ඕනේ. ණයා ඇඟේ දාගන්න එපා. ණයාට යන පාරක යන්න අරින්න ඔබ ඔබේ පාර යන්න. ප්‍රශ්න ඉවරයි. සමුදේ වෙලා නිරුද්ධ වෙන ස්කන්ධයක් ඒ ස්කන්ධයට මණික තිබුණට අවුලක් නැහැ. ඒකට වටිනාකම් දීලා ඒකට අයිතියක් හඟවන ඒක තමන්ගේ කරගත්ත දායින්දන් තමයි ප්‍රශ්න පටන් ගත්තේ. පොඩි දරුවාට වුණා වගේ ඔබටත් වුණා නම් ඔබ එතනින් යන විදියටම ගියා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔබත් පොඩි දරුවා ආරෙනා ගල් කැට යන්න කියලා ඔකට පයින් ගහලා ගියා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒකත් ගෙදර ගිහලා ගල් කැට යන්න කියලා මාළු ටැංකියට දැම්මට ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෝටි ප්‍රකෝටි ගානක වටිනාකමක් දීලා ඒ වටිනාකමට බැඳිලා ඒ වටිනාකම තුල ලෝකයේත් එක්ක හදාගත්ත බොහෝ සංකාර ස්වභාවයන් තුල ඔබ දුක හදාගත්තා. ඒ නිසා මේ සියලු ස්වභාවයෙන් මිදෙන තාක්ෂණික ක්‍රමවේදය තමයි. එතකොට මේ සියලු ස්වභාවයන් අශෘතවත් පෘථග්ජනයා තුල ඇති වෙන ස්වභාවය තමයි අර ආත්මය රූපේ ආත්මයයි ආත්මය තුල රූපයයි වගේ ඒ අශෘතවත් පෘථග්ජනයා තුල ඇති වෙන ස්වභාවය. එතකොට ශෘතවත් ආර්යතාවකයා මේක දකින්නේ අර විදියට දකිද්දී එතකොට ආත්මය තුල නෙමෙයි රූපය තියෙන්නේ. රූපය තුල නෙමෙයි ආත්මය තියෙන්නේ. රූපය ආත්මය නෙමෙයි ආත්මය රූපය නෙමෙයි කියලා එයාට ඒ අශෘතවත් ආර්ය ශ්‍රාවකයට අවබෝධ වෙනවා. ඒ අවබෝධය එන්නේ අර ස්කන්ධයේ යථාර්ථය දකිනකොට ඒ ස්කන්ධයට මගේ කරගන්න දෙයක් නැහැ. අල්ල ගන්න දෙයක් නැහැ. බදා ගන්න දෙයක් නැහැ. තියා ගන්න බෑ. ක්ෂණයක්වත් පවතින්න නැතුව නිරුද්ධ වෙලා යන ස්කන්ධයක් එක මොනවද මගේ කරගන්නේ කොහොමද? අයිති කරගන්නේ කොහොමද? පවත්න්නේ කොහොමද? දිය බුබුලක් වගේ පෙන පිඬක් වගේ මිරිඟුවක් වගේ විඥානයක් වගේ වෙච්ච ස්කන්ධයක් එක්ක කොහොමද අයිතිවාසිකම් තියාගන්නේ? බිඳිලා යනවා. පිපිරලා යනවා. අහු වෙනවා, මුලා වෙනවා, රැවටෙනවා. මේ රැවටිල්ලක් මායාවක් විඥාවක් එක්ක මොන අයිතියක්ද? සංදර්ශනයකට ගිහිල්ලා විඥා පෙන්නන සංදර්ශන විඥාව බලලා විඥා ටිකක් බැලුවාන කියලා hina වෙවි ගෙදර යනවා. ඉවරයි. මිරිඟුවක් විදිහට දැකලා මිරිඟුවෙන් වතුර නැහැ කියලා තේරිලා ලිඳකින් ගිහින් වතුර බොනවා. පෙන බිඹුලු කොහොමත් ඉතින් වහිනකොට පෙන බිඹුලු හැදුනාම ඕක බින්දිලා යනවනේ කියලා දැකලා තමන්ගේ පාඩුවේ ඉන්නවා. දිය බිඹුලක් හැදුනා දිය බිඹුල හැදෙන තැනින්ම හැදිච්ච විදිහටම ඕක බින්දිලා යනවනේ කියලා දැකලා එලා තමන්ගේ පාඩුවේ ඉන්නවා. කෙහෙල් කඳකින් කෙහෙල් බොඩේකින් අරටු පතන්න යන්නේ නැහැ. ඒක කවදාවත් අරටුවක් එන්නේ නැහැ කියලා දන්න නිසා අරටුවක් තියෙන තැනකින් ගිහින් අරටුවක් ලීයක් හොයා ගන්නවා. මෙච්චර කල් කලේ කෙහෙල් බොඩෙන් අරටු හැව්වා. දිය බුබුල තියා ගන්න හැදුවා. පෙන පිඬ රැක ගන්න හැදුවා. මිරිඟුවෙන් වතුර හැව්වා. මායාව ඇත්තක් කියලා හිතන් හිටියා. මවල පෙන්නන ඒවා ඇත්තයි කියලා හිතාගෙන ඒවා තමන්ගේ කරගන්න හැදුවා. තමන්ග කරගන්න බැරි අනිච්ච වූ දේවල් සමුදේ වෙලා වැය වෙලා යන දේවල් උදේ වෙලා වැයලා යන දේවල් හටගෙන නිරුද්ධ වෙලා යන දේවල් ඉපදි මැරලා යන දේවල් ඇති වෙලා නැති වෙලා යන දේවල් ප්‍රත්‍යෝපන්නව සමුදේ වෙලා ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන දේවල් ඒ විදියට දැක්කොත් ඔබට මග බණ භාවනා කරන්න පුළුවන් වේවි. ඒක දකින්නේ හෙට නෙවෙයි. ඒක දකින්නේ මේ මොහොතේයි. මේ මොහොතේ මොහොතක් ගානේ පැය 24 පුරාම අනලස්ව රැයෙහිත් දවාලෙත් ඒ මොහොතේ රූප ඇසත් කනත් නාසයත් දිවත් කයත් මනත් රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම ඔස්සේ සමුදේ වෙවි පස්සෙන් ගොඩනගලා දෙන මේ පංචස්කන්ධ ස්වභාවය ඒ මොහොතේ අනිත්‍ය ආදී විදියට විදර්ශනා කරන්න ඒ වෙනුවෙන් අනලස් වෙන්න වීරවන්ත වෙන්න ශ්‍රද්ධාවෙන් කැපවීමෙන් එසේ ඔබ කළොත් ඔබත් බුදුරජාණන් වහන්සේ ඒ පෙන්වා වදාළ විද්වත් වූ අසම්බීර වූ විදර්ශනා වඩන සැබෑ බුදු පුතෙක් බුද්ධ දියණියක් වේවි.
එසේ බුද්ධ පුතෙක බුද්ධ දියණියක විදියට සසරෙන් දුකෙන් ලෝකයෙන් මායාවෙන් නිදහස් වෙලා සදාකාලිකව නිර්වාණේ පාරාදීසේ ස්වර්ණ භූමියේ අධිපතිත්වය ලබන්න ඒ ස්වර්ණ භූමිය තුල ජය ලබන්නට අවශ්‍ය කරන මන්පෙත් විවර කර ගන්නට මේ උතුම් වූ සිරිසදහම් දේශනාව පිනැති ඔබ හැමදෙනාටම එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිංසනය කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සදහැති පින්නතුනි, අද දවසේ ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ විකාශනය වන මේ උතුම් සිරිසදහම් දේශනාව සඳහා බැතිබර සදහැති දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ අංක 550න් 6A මිහිඳු මාවත මල්වත්ත නිට්ටඹුව යන ලිපිනේ පදිංචි W.E. ලීලා ඉලුක්තැන්න මහත්මිය සහ ඒ පවුලේ සියලුම පින්නතුන් විසින් දායකත්වය දරාගෙන කටයුතු කරමින් බලාපොරොත්තු වෙනවා W.E. ලීලා ඉලුක්තැන්න මහත්මියගේ 2022 මාර්තු මාස 14 දිනට ජන්මදිනයේ දෙන අතර එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවායි ප්‍රේමරත්න පතිරාජ පිනැති ස්වාමි පුත්‍රයාණන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ උදා වේවායි ආශිර්වාද කරන ගමන් දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ඥාතීන් පින් ලබාගත හැකි ස්ථානවල සිටින මේ සියලු පින් අනුමෝදන්ව සුජීවත්ව සිටින එකම පුතු රකිත රවිනාත පතිරාජ ලේලිය සහ මුණුපුරාටත් එකම දියණිය නිෂා පතිරාජ සහ බෑණනුවන් ඇතුළු සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය ප්‍රාර්ථනා කරන්නට රටවැසි ලෝවැසි සියලු දෙනාගේ සත්‍ය අවබෝධය පරමාර්ථය කරගෙන ධර්මදේශනා සිද්ධ කරන ස්වාමින් වහන්සේලාටත් ආශිර්වාද කරන ගමන් රට ජාති ආගම සුරකින සියලු දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමේ කැමැත්තෙන් මේ පින්කම සිද්ධ කරනවා. අද දවසේ මා නිතර සිහිපත් කරන ආකාරයට බොහෝ කොට ඖෂධ අවශ්‍ය කාලයක අපි ජීවත් වෙන්නේ. ඒ ඖෂධ අතරින් බොහෝ ඖෂධයන් తాවකාලිකව අපේ පීඩා නිවන ඖෂධ. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් දහම් ඖෂධයක් සමසිත නිවා සනසාලන්නට භව දුකට වෙදඳුරානෝ වූ බුදුරජාණන් වහන්සේ සදාකාලික භව දුකෙන් නිදහස් කළා. රාග රෝගයෙන්, ද්වේෂ රෝගයෙන්, මෝහ රෝගයෙන් නිදහස් කළා. මුළු ලෝක සත්වයාට දෙව් මිනිසුන්ට රන් පැන් කෙන්ඩියම් දහම් ඖෂධ පිරිනැමූ ස්වභාවයෙන් අදත් ඒ පතිරාජ පවුලේ පින්නතුන් මුළු ලෝක සත්වයාටම දහම් ඖෂධය බෙදා හරිනවා. ඒ නිසා ඒ පින්නැති ලීලා ඉලුක්තැන්න මැතිනිය වෙනුවෙන් එතුමියට ආශිර්වාද කරමින් එතුමියගේ ජන්ම දිනය වෙනුවෙන් දරුව ස්වාමියා ඇතුළු පවුලේ සියලු දෙනා උතුම් ඖෂධ පූජාවකින් එතුමියට ආශිර්වාද කරනවා. ලෝකීය වශයෙන් සුවපත් වෙන්න, නිදුක් වෙන්න, නිරෝගී වෙන්න වගේම සසර රෝගයෙන්, රාග රෝගයෙන්, ද්වේෂ රෝගයෙන්, මෝහ රෝගයෙන් නිවිලා සදාහටම සුවපත් වෙන්න කියන හැඟීමෙන් එවැනි ප්‍රඥාවක් ලෝකයට දන් දීලා, එවැනි ඖෂධයක් ලෝකයට දන් දීලා, එවැනි ධර්ම දානයක් ලෝකයට දන් දීලා, එවැනි ධර්ම රත්නයක් ලෝකයට දන් දීලා ඒ වටිනාම හොඳම ශ්‍රේෂ්ඨම දේවල් දෙවියන්ට මිනිසුන්ට දන් දීමෙන් උපදවාගත් මේ මහානීය වූ පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය ඒ ජන්මදිනය සමරන W.A. ලීලා ඉලුක්තැන්න පිනැති උපාසිකා මෑණියන්ටත් ඒ වගේම ප්‍රේමරත්න පතිරාජ පින්නත් උපාසක මහත්මයා ඇතුළු දරුවන්ට, දියණියට, පුතණුවන්ට ඒ අනිකුත් පවුලේ සියලු දරුමුණු පුරන් ඇතුළු සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් සියලු දෙනාට
ධර්ම ශ්‍රවණය කරන පිණැති ඔබ හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනා වේවා. ඔබ හැම දෙනා තුල පවතින සියලු අගුණ දුර්වලකම් දුර වෙලා කුසල් දහම් උද්දීපනය වෙලා හේතු සැකසීලා මේ බුද්ධ ශාසනය තුල ඒකාලෝකවන්ට අවශ්‍ය කරන ප්‍රඥාවේ අරුණල් උදා වෙලා සියලු පාරමී ගුණ උද්දීපනය වීම තුලින් සත්වත්වයේ මිදෙන්න, සසර ස්වභාවයෙන් මිදෙන්න, දුක් ස්වභාවයෙන් මිදෙන්න උතුම් වූ සත්‍ය අවබෝධය ධර්ම අවබෝධයේ පිණසම හැමදෙනාටම මේ කුසල සම්භාරය පාරමී බලයක් පාරමී ශක්තියක් වේවා කියලා ආශිංසනය කරනවා. පින්වත් ප්‍රේමරත්න පතිරාජ මහත්මයාගේ ලීලා ඉලුක්තන්න මහත්මියගේ දෙපාර්ශ්වයේ මාපිය පරම්පරාවේ මිය පරලොවගේ සියලු සහලේ ඥාතීන් දෙමාපියන් සහෝදර සහෝදරයන් ඇතුළු සියලු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනාවට සතුටු සියලුම දෙනාටත් මේ පින් එකසේ හේතු වාසනා වේවා. සතරගත වැරද්දකින් දුකටපත් වෙලා ඉන්නවනම් ඒ දුකින් අත් මිදේවා. උතුම් වූ අජරාමර නිවනින් සැනසේවා කියන අදහසින් ඥාතීන්ට පින් දීමක් වශයෙන් සාදුනාදයක් පවත්වන්න. පිනැති ඔබ හැම දෙනාටම මේ උතුම් සිරි සදහම් දානය උතුම් වූ සත්‍ය අවබෝධය ධර්ම අවබෝධය පිණසම එකසේ උපනිශ්‍රේ වේවායි ආශිංසනය කරනවා. දස බල බුදුන් නම් සෙල් මුදුනතින් මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති දසතින් අරි අටඟි මග සිහිලින් සිහිල් වූ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සව් සතන් සනහා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි දේශක්ඛයෝ නිබ්බානං. මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අංක 550න් 6න් A මිහිඳු මාවත මල්වත්ත නිට්ටඹුව යන ලිපිනෙහි පදිංචි W.E. ලීලා ඉලුක්තැන්න මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් W.E. ලීලා ඉලුක්තැන්න මහත්මියගේ 2022 වර්ෂයේ මාර්තු මාස 14 වන දිනට ජන්මදිනය යෙදෙන අතර ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනය සැලසේවා. ප්‍රේමරත්න පතිරාජ ස්වාමි
ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනය සැලසේවා. දෙපාර්ශවයේ මියගිය දෙමාපියන් සහෝදර සහෝදරයන් ඇතුළුව සියලු ඥාතීන් පින් ලබාගත හැකි ස්ථානවල සිටිනම් ඒ සැම මේ උතුම් පින අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින එකම පුතු රකිත රවිනාත පතිරාජ ලේලිය සහ මුණුබුරාටත් එකම දියණිය නිෂා පතිරාජ සහ බෑණනුවන් ඇතුළු සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. ඒ සැමගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. රටවැසි ලෝවැසි බුදුදනන්ගේ ධර්මාවබෝධය සඳහා නිරතුරුව උතුම් සදහම් දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දායකත්වය දරූ අයගේ ආරාධනයෙන් මේ සදහම් දේශනය සිදු කරනු ලබන ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය දෙල්ගොඩ ඥානසුමන ස්වාමින් වහන්සේට තුනුරුවනේ අසීමිත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී සසුනඹරේ දිලෙන මිනි පහනක් වේවා. රටත් ජාතියත් ආගමත් සුරකින සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මෙම සුමధుර ධර්ම දේශනාවට සවන් දුන් සියලු දෙනා නිවනින් සැනසෙත්වා කියා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා